දැන් අපි දේශනාව පටන් ගමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපි ධර්ම දේශනාවට සම්බන්ධ වෙන කාරුණික පින්තුනේ අපි ගිය සතියේ සාකච්ඡා කරේ මොන පච්චේ? සහජාත පච්චේ හම්කරු. සහජාත පච්චේ. අපි සහජාත කියලා කිව්වේ මොන වගේ දෙයක් කියන්නේ? ධර්ම කාරණා අතර මොන වගේ වෙන විපර්යාසයක්ද, මොන වගේ වෙන ෆෙනොමෙන සංසිද්ධියක්ද වෙන්නේ එතන? යම් යම් ධර්ම කාරණා අතර එකට උපදිනවනේ. එකට උපදිනවා කියන්නේ. අපි ඔය මේ මට මං කියන එක ආයෙ ඇහෙනවා. කොහෙන්ද කියනවා වගේ. ඔව් දැන් අපි දන්නවා මේ මතකද දන්නේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන ඔය සහජාත වශයෙන් ඉපදිච්ච අය ඉන්නවනේ. කෝබෝ දැන් සිද්ධාර්ථ කුමාරයා යශෝදරා තෙරණි යශෝදරා කුමාරිය ඊළඟට තව කවුද? චන්න නේද? චන්න දේවදත්තත් ඒ වගේ නේද? ඔව් දේවදත්ත නේද? ඔක්කොම එකට ඉපදිලා තියෙනවා. එක්තරා තැනක ඉඳලා ඊට පස්සේ ඔක්කොම දිගට ඉපදිලා තියෙනවා. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් යශෝදරා ඉපදිච්ච එක නම් ප්‍රශ්නයක් නෑ කියනකෝ. එයි මේ දේවදත්තත් එක දිගටම උපදින්නේ. ආත්මිකව ඉපදිලා අන්තිමට මේ ආත්මෙදිත් ඉපදුනා නේද? මේවා අපි ගන්නෙ සංස්කාර ණය වශයෙන් නේද? මේවා අபிසංස්කරණය වෙච්ච ඒවායි ණය වශයෙන් තමයි අපි ගන්නෙ. ඒ සහජාත වශයෙන් ඉපදිච්ච අය ඉන්නවා. මම 8ක් දුර තියෙනවා. මට හරි මතක නැහැ කවුද කියලා. කාන්තකශ්‍යප් ඉන්නවා වගේ. මම හිතන්නේ. ඔව් කාන්තකශ්‍යප් තියෙනවා. එහෙම සහජාත. ඊළඟට දැන් මේ මෙතන අභිධර්මයේදී අපි සහජාත කියන්නේ ධර්මකාරණා අතර එකට උපදිනවා කියන එක. යම් යම් ධර්මකාරණා ටිකක් තවත් ධර්මකාරණා ටිකක් සමග එකට උපදිනවා. කෙනෙක් අහයි ධර්මකාරණා කියන්නේ මොනවද කියලා. ධර්මකාරණා කියන්නේ ස්වභාවයන්, තත්වයන් නේ. දැන් අපි හිතමුකෝ කුසල ස්වභාවයේ ධර්මයක්, අකුසල ස්වභාවයේ ධර්මයක්, අභ්‍යාකට ස්වභාවයේ ධර්මයක් නේ. ඒ වගේ යන්නේ ඒවා එකට උපදින්නේ කොහොමද කියලායි අපි සාකච්ඡා කරේ. දැන් අද අපට සාකච්ඡා කරන්න තිබෙන්නේ අඤ්ඤමඤ්ඤ කියන පච්චය. අඤ්ඤමඤ්ඤ මේ වචනේ මීට කලින් අහලා තියෙනවද නැන්නේ? අඤ්ඤමඤ්ඤ. අඤ්ඤං කියන එක නේද? අඤ්ඤං මේක අපි කියන්නේ අනෙක් කියලා කියන්නේ. අනෙක්. එතකොට දැන් අපි ගත්තොත් මේ අපි දන්නවනේ මෙහෙම උදාහරණයක් ගත්තොත් අපිට ගන්න පුළුවන් මේ ධර්මකාරණා අතරේ මේ වෙන සම්බන්ධය පච්චේ හරහා වෙන සම්බන්ධේ සිදුවෙන ආකාර. දැන් අපි කියනවා අඤ්ඤමඤ්ඤං කියන එක ඔවුනෝන් කියලා කියනවානේ. දැන් ස්වාමීන් වහන්සේලා ගැන කතා කරද්දී කිව්වනේ දැන් අඤ්ඤමඤ්ඤං පිය චක්කුහි කියලා කිව්වා. ඒ කියන්නේ ඔවුනෝන් අතර ප්‍රිය ඇසින් බලන විදියට ජීවිතය ගත කරන්න කියලා. ඔබත් එහෙම වෙන්න ඕනේ නේද? ඔවුනෝන් අතර ප්‍රිය ඇසින් දකින්න විදියට. ප්‍රිය ඇසින් කියන්නේ ඉතින් පෞද්ගලික ස්වરૂපය එහාට ගියාම රාගය නෙමෙයි. ඒ කියන්නේ එයින් අදහස් කරන්නේ ප්‍රිය විදියට, ප්‍රසන්න විදියට කටයුතු කරනවා. ඒක අපිට අවශ්‍යයි නේ. ප්‍රසන්න භාවය අවශ්‍යයි. ප්‍රසන්න විදියට වැඩ ඕන වැඩක් රැකියාවක් වෙන්න පුළුවන්. ගෙදර දොරේ වැඩක් වෙන්න පුළුවන්. කැම ටික උනත් හදන එක උනත් අතුපතු ගාන එක උනත් ප්‍රසන්න වෙන්න. අඤ්ඤමඤ්ඤ. එතකොට අපිට මේ වචනේ තව කොයි හරි අහු වෙනවා. අපි දන්න ප්‍රසිද්ධ ස්ථානයක අහු වෙනවද මේ අඤ්ඤමඤ්ඤ කියන එක? පොඩ්ඩක් මතකයේ අවදි කරලා බලන්න මම මෙතෙන්ට යන්න කලින්. එහෙම අහු වෙනවද? ඇහෙන්නේ නැහැ කියන්න බලන්න අන්මියුට් කරලා කියන්න වෙනවා. ඔව්. නාම රූප සහ විඥාන අතර තියෙන සම්බන්ධය අඤ්ඤමඤ්ඤ සම්බන්ධයක් කියලා නේද? හාමුදුරනේ අපි ඉගෙන ගත්තේ.
ඔව් නෑ ඒ අභිධර්මයේනේ. දැන් අපි අභිධර්මයට යන කලින් නේද? මේක දේශනාවට යන්න කලින් මම මේ සූත්‍රාගත සහ බෞද්ධ සාහිත්‍ය සූත්‍රාගත පොඩ්ඩක් ඒ සාහිත්‍ය සහ සූත්‍රවල තිබෙන දේවල් පොඩ්ඩක් මතක් කරවලා යන්න තමයි ඉන්නේ. දැන් ඔබට මතකද දැන් මම මේ අඤ්ඤමඤ්ඤ කියන එක. අඤ්ඤමඤ්ඤ කියන්නේ අඤ්ඤං කියන එක. ඒකට මයන්නක් එතනට මේ සම්බන්ධ වෙනවා. එතකොට මේ මයන ආදේශයක් වෙනවා. එතන මේක අපිට හම්බෙච්ච වෙනත් ස්ථාන තියෙනවද මේ අඤ්ඤං කියන එක සංදි වෙලා අඤ්ඤ. මතකෙ පොඩ්ඩ අවදි කරලා බලන්න. එහෙම ඉන්නද මතකය? දැන් පෙන්නුවයින් පස්සේ අපරාධි මේක දන්න එකක් නේද කියලා කිව්වොත්. අන්න එහෙම එකක් තමයි කියන්නේ. අඤ්ඤමඤ්ඤ. නපරෝ පරන්නි කුප්පේත මතකද? නාති මඤ්ඤේත කත්තචිනං කංචි. ව්‍යාරෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ වන්න තැන. එතන නයන්නක් කියනවස. අඤ්ඤං දුක්ඛංචි. ඒ කියන්නේ කිසිවෙක් අඤ්ඤං තවත් කිසිවෙකුගේ දුක ප්‍රාර්ථනා නොකරත්වා දුක බලාපොරොත්තු නොවෙත්වා. කලින් තියෙන නයන්නේ විතර නැති කරනවා බලාපොරොත්තු වෙන එක. එතකොට නපරෝ පරන්නි කුප්පේත. එතකොට කිසි කෙනෙක් තවත් කෙනෙක්ව නපරෝ පරන්නි කුප්ප රවට්ටන්න එපා කියන. නාති මඤ්ඤේත කත්ත චිනංකච්චි. කිසිවෙකුට අපහාස කරන්න එපා කියලා තියෙනවා. කත්ත කොතනක හෝ කොයිස්තක් කොමන කාරණාවකට. ව්‍යාරෝසනා පටික සංඥා. කියන්නේ රෝෂය, ක්‍රෝධය සහ පටිගය හරහා අරව කරන්න. ඒ කියන්නේ මුලින් අපි කිව්ව මොකද රවට්ටන්න එපා, අවමන් කරන්න එපා. ඒ රෝෂය නැත්නම් කියන්නේ ක්‍රෝධය සහ පටිගය හරහා. අන්තිමට කියනවා නාඤ්ඤ මඤ්ඤසන අඤ්ඤං දුක්ඛං. නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිච්ඡේය. දුක්ඛං ඉච්ඡේය. අඤ්ඤං දුක්ඛං ඉච්ඡේය. ඒතර අඤ්ඤං නේ නාඤ්ඤ මඤ්ඤ. ඒතර අනෙකෙකුගේ කිසිවෙකුගේ දුක බලාපොරොත්තු වෙන්න එපා කියලා බානකොට ඒ අදහස බලන්න. නේද? දැන් අපේ ජීවිතේ ඕවා තියෙනවද කියලා අපි හිතන්නේ. ඔය සරල තැන්වනේ. අපිට පොඩ්ඩක් එහෙම ගියාම මේ අනිත් එක්කෙනාගේ දුක කෙසේ වෙතත් කියලා අපි කල්පනා කරනවා. බලන්න අපේ හිත කොච්චර දියුණුද කියලා බලන්න. ඔක කියනවා අධ්‍යයනය කරන්න ඕන. අධ්‍යයනය නොකරනකොට අපිට අහුවෙන්නේ නැහැ. දැන් මේක කියනකම් මතක් වුණේ නැහැ නේද? එහෙම තරක් තියෙනවා කියලා. අන්න දැන් ඔන්න අභිධර්මයට එනවා එතනින්. අඤ්ඤමඤ්ඤ පච්චේ. නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේ. අඤ්ඤ කියන්නේ. නාඤ්ඤ මඤ්ඤස්ස තරක් තියෙන සංදිය. අඤ්ඤමස්ස අස්ස අඤ්ඤං කියන එක. එතකොට දැන් ඔය අද කතා කරන මේ පච්චේ මගේ ස්ලයිඩ් එක කරන්න ඉස්සෙල්ලාම දැන් දැන් මෙතෙන්දි සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. දැන් ගිය සතිය අපි සාකච්ඡා කරේ එකට උපදිනවා කියන එකයි. ඒ කියන්නේ කුසල් ධර්ම කියන්නේ කුසල චිත්ත කුසල චෛතසිකත් එක්ක එකට උපදිනවා. අකුසල චිත්ත අකුසල චෛතසිකත් එක්ක එකට උපදිනවා. අභ්‍යාගත චිත්ත අභ්‍යාගතට අදාළ චෛතසිකත් එක්ක එකට උපදිනවා. ඊළඟට කියවනේ එක එක සම්බන්ධකම් කියවනේ නාම රූප නාම ගොඩක් කතා කරන්නේ. එකට උපදිනවා. දැන් මේකේ වෙනස්කම මොකක්ද? එහෙනම් මෙතෙන්ට එන්නේ වෙනස්කම මොකක්ද? මේක සාමාන්‍යයෙන් අභිධර්මයේ කියන්නේ ට්‍රයිපොඩ් එකක් කියලා. මම උදාහරණයක් කියන්නම්. ට්‍රයිපොඩ් එකක්. දැන් ට්‍රයිපොඩ් එකක් අපි ගත්තම ට්‍රයිපොඩ් එකක් කියන්නේ කීයක් තියෙනවද ඒකේ අඩු? තුනක් තියෙනවා. ට්‍රයිපොඩ් එකේ කෑලි තුනක් තියෙනවා. එක කෑල්ලක් හරි අනිත් පැත්තට ඒක රැඳෙනවද ට්‍රයිපොඩ් එකේ? නෑ. ට්‍රයිපොඩ් එක තියාගන්න බෑ. මෙහෙම රැඳෙන්නේ නැහැ ඒක නේ. එතකොට දැන් මේ අඤ්ඤමඤ්ඤ කියන්නේ එකට ඉපදුනා. හැබැයි පවතින්න ඕනනේ. මේවා පවතින්න ඕනේ. නාම රූප පවතින්න බෑ. ඒ අන්නේ පවතිනකොට ට්‍රයිපොඩ් එකක් වගේ මේවා පවතින්න ඕන ධර්ම කාරණා කුසල හෝ අකුසල හෝ අභ්‍යාගත. දැන් ඉපදුනාට පමණක් මදි ඒවා පවතින්නත් අනිත් පවතින්නේ අඤ්ඤමඤ්ඤ කියන පච්චය හරහා.
දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් ඔන්න කෙනෙක් මේ අපි හිතමු සරල උදාහරණයක් අරගෙන කෙනෙකුගේ පටිසන්ධි විඥාණය ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ ඔක්කාන්තික කණේ. ඔක්කාන්ති කියන්නේ බැස ගන්නවා, කණේ කියන්නේ ශනේ. ඒතකොට දැන් ඒ බැස ගන්න ශනේ අපි හිතමු දැන් පටිසන්ධි විඥාණය මෙතනට එනවා. ආපු ගමම්ම ඊළඟට පටිසන්ධි කම්මජ හදේවත්තුව එනවා. එතකොට මේ දෙක අතරේ තියෙනවානේ නාම රූප සම්බන්ධය. නාම කියන්නේ පටිසන්ධි විඥානයේ, හදේවත්තුවේ රූපයක් අපි දකින්න ගන්න භෞතික වශයෙන්. ඒකත් අපිට පේන්නේ අපේ මසසට පේන්නේ. එතකොට එයින් අදහස් කරන්නේ මේ දෙක එකට පවතින්න ඕන. සහජාතයි එකද ඒක සහජාතයිනේ කිය සතියට අනුව. සහජාත පච්චයෙන් එකට උපදින්නේ කෝපෝන. හැබැයි ඒක පවතින්නත් ඕන. ප්‍රතිච්ඡ ගන්න නැති වෙන්න බෑ. ඒක පවතිනවා. ඒ පවතිනකොට දැන් අපි දන්නවා කෙනෙක් උපදින්නේ ජනක කර්මයකින්. එහෙම නේද? කෙනෙක් උපදින්නේ ජනක කර්මයෙන් නේ. අපි දැන් මේක අභිධර්ම වෙනම පැත්තක් තියෙනවා. ඔය ඒකට කියන්නේ පකින්නක කාණ්ඩය කියලා. මිසලේනියස් දේවල්. ඒකේ තියෙනවා ඔය කර්මය ගැන පුළුල් විස්තරයක් තියෙනවා. බොහොම ලස්සන විස්තරයක්. මම හිතනවා ඒක අපිට ඔය පස්සේ කාලේ පොත්වලට වඩා සෑහෙන්න හොඳ මට්ටමේ අභිධර්මයේ මට්ටමේ කර්ම විග්‍රහය තියෙනවා. ඒක කියනවා දැන් අපි සාමාන්‍යයෙන් දන්න දැන් අපට විපාක දෙනකොට කර්මයක් ඒවා ප්‍රයොරිටයිස් වෙනවනේ. ඒවා වෙනවා කාලේ අපිට කියන්නේ කොහොමද? ඒක කියන්නේ ඒක ප්‍රයොරිටයිස් වෙනත් අපිට කියන්නේ ඒකේ තියෙන බලපෑම මුල් වෙන්නේ එතෙන්ට අනුව ඒකේ තිබෙන වෙලාව අනුව නෙමෙයි ඒකේ තිබෙන ක්වොලිටි අනුව. ඒ ස්වරූපය අනුව. දැන් වෙලාව අනුව අපි ගත්තොත් ditta dhamma වේදිනිය ඒ කාරණා ටික. ඊළඟට දැන් ජීවිතයක ප්‍රතිඵල දෙන විදිය අනුව ගත්තොත් අන්නේ ප්‍රයොරිටි එකෙන් ගත්තොත් මුලින්ම අපට මරුණයින් පස්සේ විපාක දෙන්නේ උපද්දවන්න පුළුවන් කර්ම ටික. ඒ කියන්නේ අපිව නැවත උපද්දවන්න පුළුවන් කර්ම ටික තමයි මුලින්ම අපට එන්නේ. ඒක ජනක කර්මය තමයි මුලින්ම අපට එන්නේ. ඒක පටිසන්ධි විඥානේ තමයි. නමුත් පටිසන්ධි විඥානට කරකැවිලා කර්මය මේ මොකක්ද කියන්නේ ඒකට? මේ පැසිලා අපි කියන කර්ම පැහැෙනවා කියලානේ. කර්මය පැහිලා විපාකයක් වශයෙන් අපිට මුලින්ම විපාක දෙන්නේ උපද්දවන්න පුළුවන් කර්ම. ඒක ජනක කර්මය කියලා අපි කියනවා. දැන් ජනක කර්මෙන් අපි මොන පටිසන්ධි විඥානයේට ජනක කර්මයක් කරා අපි උපදිනවා. ඒ පටිසන්ධි විඥානය ගන්නකොටම හදේවත්තුවක් සම්බන්ධ වෙනවා. අපි සහජාතයි කියලා කියනවා. දැන් ඊට පස්සේ ජනක කර්මය අපි අනන්තවත් කිව්වා. ජනක කර්මය නැති වෙන්න ඕනනේ. ජනක කර්මයෙන් කරන්නේ උපද්දවනවා විතරයි. ඊට පස්සේ ඒක නිරෝධ වෙලා යනවා. ඊට පස්සේ වෙන්නේ දැන් මේක පවතින්නේ මේ ජනක කර්මය අපිත් එහෙමනේ අපිත් දැන් මිනිස්සෙක් වුණා. දැන් අපි හිතන් ඉන්නවා නම් ඒ ජනක කර්මය ආයෙ ඊළඟ ආත්මයටත් එනවා කියලා වැරදිනේ. එහෙම වෙන්නේ නැහැ. ඒ වෙන්නත් පුළුවන්. නමුත් එහෙම නියමයක් නැහැ. ආයෙත් ඊළඟ ආත්මෙ ඒ ජනක කර්මෙම වෙලා ආයෙ උපදිනවා කියලා විදිහට. ඒක නෙමෙයි දැන් මේ මොහොතේ කරන හැම කර්මයක්ම විපාක නිර්මාණය වෙනවා. එතකොට දැන් ඔන්න ජනක කර්මය නිරෝධ වුණා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඊළඟ කර්ම ටික එන්න ගන්නවා. උපත්තම්බක, උපපීඩක, උපඝාතක. දැන් ඔන්න ඒවා එන්න පටන් ගන්නවා. ඒතර ඒවා ජනක කර්මයට සාපේක්ෂව ඒවා එනවා. දැන් නමුත් දැන් ජනක කර්මය අපි ඉපැද්දුවයින් පස්සේ අපිට රූපයක් ඕන දෙයකට පවත්තන්න යන. අන්නේ භෞතික අපි කියනවා ජීවිත රූපේතෙන්ට සම්බන්ධ වෙනවා. අන්නේ දැන් ඔබට පේනවා දැන් ඔන්න එකට ඉපදුනාට යම්කිසි පැවැත්මක් සඳහා මේ ධර්ම කාරණාවල අවශ්‍යතාවයක් තියෙනවා. අන්නේ පැවැත්ම සිද්ධ කරන්නේ අඤ්ඤමඤ්ඤ පච්චය. මේක හරියට ට්‍රයිපොඩ් එකක තියෙන ස්ටැබිලිටි එක වගේ ස්ථාවරත්වය වගේ. ඒතර ඒකේ අපි දන්නවා කොම් තුනක් තියෙනවා. ඒ තුනෙන් එකක් හරි ගියොත් ඒක රැඳෙන්නේ නැහැ. එහෙනම් මේ දැන් අපි ඉස්සරහට කතා කරන මොනවද කියලා අඤ්ඤමඤ්ඤ පච්චය ඇතුළේ තියෙන්නේ. මේ හැම දෙයක්ම එකට එක සම්බන්ධයි. පළවෙනිම කාරණාව අඤ්ඤමඤ්ඤ පච්චය හඳුනා ගන්න පුළුවන් පළවෙනි කාරණාව ඊ සතියත් කරපුවම තමයි වෙන විදිහකට අරූපී නාමස්කන්ධ 4 මේ වචන වලින් ගැටලුවක් කරගන්න එපා. නාමස්කන්ධ අරූපී නේද කොහොමද? එහෙම අයින් කළත් ගන්න එහෙම. නාමස්කන්ධ අරූපී රූප නැහැනේ. නාමස්කන්ධ 4 ගත්තා වේදනා සංඥා සංකාර විඥාන. අඤ්ඤමඤ්ඤ පච්චයෙන් පච්චේ වෙනවා. මොන ඉස්සලම අඤ්ඤමඤ්ඤ පච්චයෙන් පච්චේ වෙන්නේ නාමස්කන්ධ 4.
එම නිසා එම නාමස්කන්ධ හතර සෑම විටම එකටම ක්‍රියාත්මක වෙන. කියන්නේ වේදනාව විතරක් පවතින්නේ සංඥා සංකාර විඥාන නැතුව. සංඥාව පවතින්නේ නැහැ වේදනා සංකාර විඥාන. සංඛාර පවතින්නේ නැහැ වේදනා සංඥා විඥාන. විඥානේ පවතින්නේ නැහැ වේදනා සංඥා සංකාර නැතුව. ඒක පැහැදිලිද? මේ කියන්නේ සත්වයක් වශයෙන්. දැන් අපි හිතමු කෙනෙක් මැරුණම මෙතන වේදනා සංඥා සංකාර තියෙනවා. ඒවයි. විඥාන තියෙනවා. එතකොට අර විඥානේ සංස්කාරات එක්ක ගමන් කරනවා. ගන්ධබ්බි ස්වරූපේනේ. එතකොට වෙන කතාවක්. නැවත ආයන්කට යනකම්. දැන් මේ ඇඟ තියෙනකොට මේ කියන්නේ. මේ කියන්නේ ඩිෆෝල්ට් මූඩ් එක නෙමෙයි. මේ කියන්නේ සත්වයක් පුද්ගලික හැදිච්ච ස්වරූපයේ තුල ගත්තොත් එතන අපිට දකින්න හම්බ වෙන නාම රූප කොටස් දෙක පංචස්කන්ධේ. එතන අපි ගත්තොත් ඒකේ තියෙන නාම කොටස් ටික පවතින්නේ නැහැ වෙන වෙනම. ඒ හතරම එකම මොහොතේ මේ පහලක් වෙන එකට හැබැයි පවතින්නත් ඕන හැම මොහොතකම එකට. ඉතින් දැන් මේකේ අපි ට්‍රයිපොඩ් එක හරියන්නේ නැහැ. තාම මොන හරි හතරක් තියෙන එකක් ගත්තත් හරි මේක. ඒකේ තියෙන ට්‍රයිපොඩ් එක කියලා තෝ මුළු තුනක් තියෙන එකක් කියලා මේක අපි ගත්තොත් මේ හතර එතකොට එකට පවතින. වේදනාවක් කවදාකවත් කෙනෙකුට ජනිත වෙන්නේ නැහැ. සංඥා සංකාර විඥාන නැතුව. මොනමයි අපි ගන්නෙ. සංඥාවක් තියෙනවා. සංකාරات විඥානයක් තියෙනවා. දැන් මෙතන ඔබට කාරණාවක් පේනවා සූත්‍ර පිටක අරගත්තොත්. දැන් ඔය සමහර අය සූත්‍ර සාහිත්‍යයේ මේවට මේ තෘෂ්ණාවෙන් බැඳුනා. වේදනාවට බැඳිච්ච අය ඉන්නවා. නේ? වේදනාවට තදබලාකාරයෙන් බැඳිච්ච අය හිටියා. සංඥාවට බැඳිච්ච අය හිටියා. සංස්කාරයට බැඳිච්ච අය හිටියා. විඥාණයට බැඳිච්ච අය හිටියා. එතකොට දැන් ඒගොල්ලෝ හිතුවේ නැහැ ඒ එකක් අනිත් ඒවාත් එක්ක තමයි පවතින්නේ කියලා. මේකෙන් කියන්නේ ඒකයි. දැන් මේ හතරම පවතින්නේ එකට. එම නිසා නාමස්කන්ධ හතර හැම විටම එකටම ක්‍රියාත්මක වෙනවා. එක් නාමස්කන්ධයක් වුණමැතිව අනෙක් නාමස්කන්ධ තුන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක මීට කලින් අහලා තියෙනවද? මේ අභිධර්ම ස්වරූපෙන් පිට අහලා තියෙනවා. අහලා නැති වෙන්න පුළුවන්. අපි නිකන් කියනවා නාම රූප කියලා දෙකක් තියෙනවා. නාමයට හතරක් තියෙනවා, රූපෙට එකක් තියෙනවා. කවද්ද ඇහුවේ නාමස්කන්ධ එකක්වත් පවතින්නේ අනිත් තුන නැතුව කියන. මේ ඔක්කොම එකට පවතිනවා කියලා අපි අහලා නැහැ. ඔන්න අභිධර්මයේ අපිට පැහැදිලිවම කියනවා මේ හතර එකටමයි පවතින. මේ හතර එකට නොපවතින්නේ කොයි අවස්ථාවෙද? ඔය මරුණම නෑ නේද? මරුණම වේදනා සංඥා ටික නැති වෙන්න පුළුවන්. විඥානයක් ගමන් කරනවා. අපි ඒකට කියනවා මොකක්ද අපි ඒකට කියන්නේ? භවංග විඥාන. ඔව් භවංග විඥාන. කියන එක ගමන් කරනවා. ඒක ඇතුලේ සංස්කාර තියෙනවා. නමුත් මේ වගේ ස්වરૂපයක් නෑ. ඒ පුංජේ වේදනා සංඥා නෑ. හැබැයි මේ සංස්කාර ඒ සංඛාර ඇතුලේ සංඥාත් හැදිලා තියෙන්න පුළුවන් නේ. තියෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ අපි හිතපො දැන් ගියාත්මවල අපි හිතමු එක්තරා විදියකට හැසිරිච්ච කෙනෙක් ගොඩාක් කාලයක්. ඒ පුද්ගලයාගේ සංස්කාර ඇතුලේ සංඥා තියෙන්න පුළුවන්. යම් ප්‍රමාණයක්. නමුත් මේ විදියේ ස්වરૂපයක් නෑ. වේදනාවක් නම් අනිවාර්යෙන් ඉන්නේ. මොකද වේදනාවක් කියන්නේ ශරීරයක් නිර්මාණය වෙන්න. හොඳයි. ඔන්න එකක්. අඤ්ඤමඤ්ඤ පච්චේ එක උදාහරණයක් තමයි නාමස්කන්ධ හතරේ නාමස්කන්ධ හතර හැම විටම එකටම පවතිනවා රූපයක් සමග තියෙනකොට. එතකොට මේක රූපයෙන් බැහැරුණා මරුණයින් පස්සේ එතන විඥානයක් තියෙන සංස්කාර සංඥාවක් තියෙන පුළුවන්. නමුත් ඒවා එකට එහෙම පවතින නැවත රූපයකට යනවා. දෙක මහා භූත රූප හතර. මහා භූත රූප හතර රූපී මහා භූත පඨවි ආපෝ තේජෝ සහ වායෝ ඕනෝන්ට අඤ්ඤමඤ්ඤ පච්චේ රිසුණක් ලෙස පඨවි නැතුව අනිකුත් මහා භූත ක්‍රියාත්මක වෙනවා. ආපෝ තේජෝ වායෝ ඒ කතාව එහෙමම තමයි. ඒකත් හරි ලස්සන තරක් නේද? පඨවි තියෙනවා නම් කොතනක හරි අනිවාර්යෙන් අනිත් තුනත් එතන තියෙනවා. ආපෝ තියෙනවා නම් කොතනක හරි අනිවාර්යෙන් පඨවි තේජෝ වායෝ එතන තියෙනවා. තේජෝ තියෙනවා නම් යම් තැනක එතන පඨවි ආපෝ වායෝ තියෙනවා. වායෝ තියෙනවා නම් යම් කිසි තැනක එතන පඨවි ආපෝ තේජෝ තියෙනවා. උදාහරණ ගමු. දැන් ලොකු හුලඟක් හමනවා. ඒ මොකක්ද ඒ? ආපෝ. ඈ? ආපෝ ධාතුව. හුලඟ? වායෝ වායෝ ධාතුව. ඔව් වායෝ කියලා මම හිතන්නේ මියුසිකල් බ්‍රෑන්ඩ් එකක් දැන්.
වායු ධාතු. වායු කියලා තියෙන බ්‍රෑන්ඩ් එක වායෝ කියන්නේ වාතය හමන ගතිය එහෙනම් හුලඟ කියන්නේ හමන ගතිය නේ එතකොට දැන් හුලඟේ කොහෙද පටවි පේන්නේ තියෙන්නේ දැන් හුලඟ නම් වායෝ ධාතුව එතන පටවි තියෙනවා අපට කොහොමද ඔක දැනෙන්නේ සමහර තැන්වල අපි හුලඟින් ගහගෙන යනවා ගස් කඩාගෙන වැටෙනවා. ගස් කඩාගෙන වැටෙනවා ඔන්න හුලඟ ඇතුලේ පටවි තියෙනවා ගස් කඩාගෙන කිය කඩන් සාල දේව කඩාගෙන වැටෙනවා ඒක තියෙනවා ඊළඟ ඒකේ ආපෝ ගතියක් තියෙන්න පුළුවන් උලන් වල තෙත ගතිය තියෙන්න පුළුවන් ඒක ඇතුලේ නිර්මාණය වෙන මේක භෞතික විද්‍යාව දන්න කෙනෙකුට පැහැදිලිවම තේරෙනවා ඒ වගේ ඊළඟ ඒකේ තේජෝ ගතිය අනිවාර්යෙන් තිබෙනවා ඒ කියන්නේ ඕනම හමන සුලඟක් හමුවේ එහි අපිට තියෙනවා ත්‍රිකමණයක් උෂ්ණත්වයක් කියන කාරණාවක් තියෙනවා එහෙනම් වායෝ කියන ධාතුව තියෙනවනේ යම් කිසි තැනක අනිකුත් තුනත් ඒ ආකාරයෙන් පවතින වෙනසක් තියෙනවා ඒව අපිට පේන්නේ නැහැ ඒ නිසා අපි නිගමනයකට යන්න පුළුවන් වායෝ තියෙනවා නම් පඨවි ආපෝ තේජෝ නැහැ කියලා අපි තේජෝ කියන ධාතුව ගත්තොත් මහ භූත වලින් උණුසුම අපි ගමු උණුසුම ප්‍රකටව තියෙන වස්තුවක් කාරණාවක් උදාහරණයක් වශයෙන් කොහොමද අපි ගන්නේ උදාහරණයක් කියන්න උණුසුම ප්‍රකටව තියෙන يعني තේජෝ ධාතු ප්‍රකටව තිබෙන වස්තුවක් අපි ගත්තා උණුසුම පහන් ඉර දැල්ලක්. අයි මේ හීතල එකත් උණුසුමනේ තේජෝ කියන්නේ උණුසුම විතරක් නෙමෙයි ඒක දෙකම තියෙනවා මේ රස්නෙත් තියෙනවා හීතලක් තියෙනවා ඒ දෙකම වටින්නේ ඒක වටින දැන් කෙනෙක් කල්පනා කරා හීතල කොහෙද මේකේ වැටෙන්නේ කොහෙද වැටෙන්නේ උණුසුමට. තේජෝ ධාතු ඒක තේජෝ ධාතු දැන් කෙනෙක් මරුණයින් පස්සේ මොකක්ද ඇඟේ ඉස්සෙල්ලම වෙන්නේ සීතල වෙනවා. හා සීතල. සීතල මරුණයින් පස්සේ හීතල වෙනවා ඇඟ මොකද වෙන්නේ උණුසුම නැති වෙනවා. උණුසුම උණුසුම බැහැර නැති වෙලා යනවා හැබැයි ඒ නැති වෙන්නේ තේජෝ ධාතුවේ තිබෙන රස්නේ පැත්තේ නැති වෙනවා මරණයත් එක්ක පුද්ගලයා ගියාට තවදුරටත් අර මිය ගියපු ශරීරේ වෙනත් විදියකට තේජෝ ධාතු වැඩ කරනවා එතකොට එතන හීතල ගතියක් තියෙනවා එහෙමයි නේද පුද්ගලෙක් මරුණම ඒ පුද්ගලයාගේ අපි කියනනේ ආයුස්මාච විඥානං යදා කායං ජහන්ති මේ ඔබ කියනවා ආයුෂයයි උෂ්ණත්වයයි විඤ්ඤාණය සූත්‍ර පිටකේ කියන්නේ යා මේක මැරලා යනවා. ඒකට දැන් අපිට පේනවා පුද්ගලයෙකුගේ ඇඟ ඇතුලේ අභ්‍යන්තර උෂ්ණත්වයක් තියෙනවා. දැන් අපි උණ හැදෙනවා කියන්නේත් ඒකනේ. සමහර වෙලාවට අපි ගිහලා එක්ස්පෝස් වෙනවා ලොකු හීතලකට. එතකොට මොකද්ද වෙන්නේ? ඒ හීතලයේ ප්‍රමාණයට උණුසුම ගන්න ඇඟ උත්සාහ කරනවා. ඇඟේ උෂ්ණත්වය උත්සාහ කරනවා ඒ මට්ටම මැච් අප් කරගන්න. ඒ කියන්නේ ඇඟ ඇතුලේ අභ්‍යන්තර උෂ්ණත්වය උත්සාහ කරනවා. දැන් මේ ඉන්නේ මෙයාට උෂ්ණත්වය ගොඩක් ඕන කියලා එයා අර එළිය උෂ්ණත්වයට මෙයා මැච් වෙන්න හදනවා. ඒතර අපිට හරි අමාරුයි. ඒක ඉතින් ඒක වෙන එක ස්වභාවික ක්‍රියාවලියක්. ඒ වගේ මෙතන දැන් ගන්න කෙනෙක් මම මේ උත්සාහ කරන්නේ තේජෝ ධාතුව මරුණත් මේකේ තියෙනවා. මොකද රූප කොටසක්නේ. මැරෙන්න කලින් මේක ගන්නවා. උණුසුමක ස්වરૂපයක් අභ්‍යන්තර උෂ්ණත්වයක් වශයෙන් ඒ බාහිර උෂ්ණත්වයත් එක්ක බොහොම සමීපව එයාගම බැලන්ස් කරගෙන යන්නේ එළි උෂ්ණත්වය අනුව ඇඟ හැදෙනවා ඇඟේ උෂ්ණත්වය මරණයකදී ඒක අවුපුනාම එතන එක පරිවර්තනය වෙනවා තේජෝ ධාතුවේ සීතල ස්වરૂපයට දැන් අපි ගමු එළියේ තියෙන හීතල දැන් මේ වෙලාවේ හීතලනේ අපි ඉන්න රටේ මේ හීතල තුල කොහොමද පටවිය අපි දකින්නේ ආපෝ කොහෙද තියෙන්නේ වායෝ කොහෙද තියෙන්නේ ඔන්න හිතන්න බලන්න තේජෝ ධාතුව අපි ගත්තොත් හීතල කියලා නැත්නම් සිසිල් ගතිය කියලා ගත්තොත් සීතල කියලා ගත්තොත් ඒක අධික සීතලක් වෙන්න පුළුවන් මධ්‍යම මට්ටමේ වෙන්න පුළුවන් සාමාන්‍ය මට්ටමක වෙන්න පුළුවන් කොහොමද අපි ඒ තුල පඨවි ආපෝ වායෝ දකින්නේ අපි දැන් වායෝ ධාතුව ගත්තා නම් එහෙම එකක් නෙමෙයි මොන හිතන්න කොට තරගානුකූලව හිතන්න සීතල වැඩි වෙනකොට අයිස් මිදෙනවා වගේ වෙන්නේ සීතල කියන එක තුල තියෙනවා එක්තරා විදියක
ස්පටික ගතිය. පටවි. අන්න ස්පටික කියන්නේ ක්‍රිස්ටලයිසේෂන් එකක් තියෙනවා. පටවි නෙමෙයි. ඔව් ඒක තමයි පටවි වෙනවා. ස්පටික ගතියක් තියෙනවා. ක්‍රිස්ටලයිසේෂන් එකක් වෙනවා. සීතල කියන එක තුල සීතල පවතින. ඒ සීතල තුල හැදෙන වස්තු තිබෙනවනේ. ඒ වස්තු පටවි භාවයේ පෙන්වනවා. ඒකේ පටවි භාවයේ පෙන්වනවා. ඊට පස්සේ මේ සීතල එහෙට මෙහෙට උච්චා වචනය වෙනකොට අපිට මොකක්ද පේන්නේ? ද්‍රව වගේ ඔව් ඒතර මොකක්ද පේන්නේ? ගලාගෙන යනවා. ඒ මොකද්ද මේකේ තියෙන්නේ? තේජෝ ගතිය පෙන්නනවා නේද? දියවිලාවක් යනකොට සීතල එහෙ මෙහෙ යනකොට උච්චාවචනය වෙනකොට මේ තේජෝ ධාතුව තුල හීතල අපි ගන්නට එහෙ මෙහෙ යනකොට අපිට තේරෙනවා ඒක අධික භාවයට යනවා මැද අදිනකොට අපිට තේරෙනවා ස්පටික කාරණයක් පටවි ධාතුව හැදෙනවා ඒක තුල. කොහේ තියෙන එක වස්තු වල හැදෙනවා. පොළොවේ ඒ තැන්වල. අවට. එතකොට ඒකත් ඒ හීතලේ එහෙ මෙහෙ වෙනස්කම් නිසා මොකද්ද වෙන්නේ? වායු. ඒක වායුවක් බවටත් සමහරලාට ඒ වායුවක් බවට ආපෝ ධාතුව වෙනවා. දැන් අපිට පේනවානේ ඉන්දිය පොඩ්ඩක් බැස්සම බ්ලැක් අයිස් හැදලා තියෙනවා. මොනවද? අන්න ආපෝ ධාතුව ඔන්න වැගිරෙන ගතියකුත් පේනවා. උණුසුමක් පොඩ්ඩක් ඇවිල්ලා දැන් බැලුවෙන් පස්සේ හැම දෙයකම මේ හතර එබිලා තියෙනවා. පඨවි ධාතුව අපිට කොහොමවත් පේනවනේ නේද? දැන් අපි ගත්තොත් පෑනක් අරගමු අපි. පෑනක පඨවි ධාතුව අපිට පේනවා මේ රිමෝට් එකේ. මේකේ පඨවි වැඩි නේ. ඒකට දැන් අපි මේකේ හිතුවොත් මේකේ ආපෝ ධාතුව නැහැ කියන්නේ. දැන් තියෙනවා. මේක උණුනොත් ආපෝ වැగిරෙනවා. ඒ කියන්නේ මේක පොඩ වැඩිපුර අල්ලන් හිටියොත් උණුසුමක් ඇති වෙනවා. නේ? අල්ලන් නොහිටියොත් සීතල ගතිය ඇති වෙනවා. තේජ ධාතිය අනිත් පැත්ත ඇති වෙනවා. ඊළඟට මේක ඇතුලේ හමන ගතියකුත් තියෙනවා නේ. මේක ඇතුලේ මොන හරි යන පරිපත ඇතුලේ යන මොන හරි දේවල් වල ගලාගෙන යන හමන ගතියක් තියෙනවා. ඇතුලේ වායුවක් ගමන් කරන්න පුළුවන්. දැන් මේක නෙමෙයි අපි කියන්න ගියේ. මේ ඇතුලේ පොඩ්ඩක් විස්තර කරන්න ගියා. ඒක අත්‍යවශ්‍යයි. ඉතින් දැන් මේ මහා භූත රූප හතර කිසිම එක්කෙනෙක්ට තනියෙන් ජීවත් වෙන්න බෑ. මේවා ඩිපෙන්ඩබල්. පඨවි කියන එක ආපෝ තේජෝ වායෝ වලට ඩිපෙන්ඩ් වෙනවා. ආපෝ අනිත් තුනට, තේජෝ අනිත් තුනට, වායෝ අනිත් තුනට. අර උඩ වගේ වේදනාව අනිත් තුනට, සංඥාව අනිත් තුනට, සංඛාර අනිත් තුනට, විඥාන. ඒ අනික වෙන්නේ අඤ්ඤමඤ්ඤ පච්චේ නිසා. ඕනෝන් එකට පවතිනවා කියන ඒක ධර්මතාවය. ඒක අපි කියන්නේ ප ဋ ාණප්පකරණය කියන අඤ්ඤමඤ්ඤ පච්ච. මේක දැන් දෙකක් කියලා මේක තුන්වෙනි එක. මේක හරි වැදගත්. ඔක්කාන්ති කණේද නාම රූප වල පැවැත්ම මේ අඤ්ඤමඤ්ඤ පච්චයෙන් සිදුවේ. එනම් ඔක්කාන්ති කණේදී පටිසන්ධි චිත්තය සහ හදේ වස්තු කම්මජ රූපය අතර පැවැත්ම සිදුවන්නේද අඤ්ඤමඤ්ඤ පච්චයෙන්. එනම් හදේ වස්තුව පටිසන්ධි චිත්තයෙන් තොරව පටිසන්ධි චිත්තේන විඥානේ හදේ වස්තුවෙන් තොරව ක්‍රියාත්මක නොවේ. දැන් එදා කිව්වා මේ දෙක එකට පහළ වෙනවා කියලා. අද කියනවා පහළ වෙලා මදි. ඊට පස්සේ මේ දෙක වෙනස්කම් වෙයි ඇතුලේ. දැන් පටිසන්ධි විඥානය එක මොහොතක පහළ වෙන එකක් නේ. නේද? ඒක චිත්තක්ෂණයක පහළ වෙන චිත්තයක්. ඒක එහෙමම තියෙන්නේ නැහැ නේ. ඒක වෙන වෙනවට පරිවර්තනය වෙනවා. භවංග විඥානයක් වෙනවනේ ඒකනේ. පටිසන්ධි විඥානය පහළ වුණා භවංගයට ගියා. අදාළේ පුද්ගලයාගේ ස්වરૂපය තුළ. එතකොට දැන් සහජාත පක්ෂය අනුව මේ දෙකට පහළ වුණාට ඒකේ පැවැත්ම සිදුවන ආකාරය දිහා බැලුවම අනිත් පැවැත්ම සිදු කරවන්නේ අඤ්ඤමඤ්ඤ පක්ෂය. ඒකයි කියන්නේ එතන. එතකොට දැන් අපි දැන් සත්‍ය විභංග වගේ සූත්‍රවල කියනවා මේ මොකද්ද මේ උපත කියන එක ගැන විස්තර කරනවා. නේද? මේ එතන කියනවා බැස ගන්නවා කියන එක කියනවා. සාමාන්‍යයෙන් ටිකක් ඔය ටිකක් අධ්‍යයනය කරලා බැලුවම මේ ඔක්කාන්ති කන නැත්නම් ඔක්කාන්ති කියන එක අදාළ වන්නේ කාටද කියන එක අපි දවසක් කතා කරා ඇත්තට. මතකද? අපි පොඩ්ඩක් යමු මේ අපි කරපු පසුගිය නෝට් එකකට අපිට යන්න පුළුවන්. අපි කොහෙද මේක කරේ? අපි යමු පටිච්චසමුප්පාදේ ಜಾති ගැන කරපු එකට යනකොට පෙන්නන්න ඕන කාරණාවක් ඒක තියෙන. මේ පදයේ සම්බන්ධව. මොකද මේ දෙකකට පවතිනවා කියන එක කවුරුද දන්නවා? ජලබ්බිච සත්වන්ට නේද හඳුරන්නේ ඔක. අදාළ වෙන්නේ.
අපි බලමු ටිකක් විස්තර අනිත් අර පොඩක් පේනත් එක්ක. ඔව් ಜಾති. මේක ඔන්න ඒනා නේද? ಜಾති කියන එකේ තියෙනවා මේ එක එක්කෙනාගේ උපත හැම එකක්ම ಜಾති නෙමෙයි. දැන් අපි කිව්වට මේක ಜಾති කියලා උපදිනවා කියලා. මේ එක එක්කෙනා එක එක සත්ව නිකායන් වල ඉපදීම විවිධාකාරයි. දැන් ಜಾති කියන්නේ සාමාන්‍ය පොදු ඉපදීමට, සංජාති කියන්නේ හට ගැනීමක් වෙනවා. හට ගැනීම, ඔක්කාන්ති කියන්නේ පිළිසිඳීම. ඒ කියන්නේ අණ්ඩජ සහ ජලාබුජ කියන ස්වරූපේ කට්ටිය. ඒකට දැන් මේක විතරෙන් උපදින කාණ්ඩේ සහ ඊළඟට වූම් එක වැඩෑමහ ගර්භාෂයක් හරහා උපදින අයගේ උප්පත්තිය. ඔක්කාන්ති කියන අපට අදාළ එක. අපි එහෙමනේ. අබිනිබ්බත්ති කියන එක අපට අදාළ වෙන එකක් නෙමෙයි. ඒක අදාළ වන්නේ සංසේදජ සහ ඕපපාතික කියන සත්වයන්. කියන්නේ දෙවිවරු, බ්‍රහ්මයෝ, ඒ වගේම සමහර සත්තු දැන් බලන්න ඒකේ දෙපැත්තක් තියෙනවානේ. දැන් දෙවිවරු බ්‍රහ්මියෝ කියලා විතරක් නෙමෙයි කියන්නේ. අපායේ ඉන්න කට්ටියත් ඕපපාතිකයි නේද? දැන් නිරේට අමර දාත්තලත් එක ගිහලා උපදින්නේ නැහැ නේ. උපදිනවා. නමුත් එතන සම්බන්ධ වෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ දැන් බලන්න මේ ජාතිය කියන එකත් බලන්න යන විදිහ. ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති. දැන් එතකොට කියන්න අවශ්‍ය උනේ මෙතන දැන් අපි පොදුවේ ගමු. අපි කාගේ උපත කියලා ගමු. මේ ඔක්කාන්ති කියන එකට බැලමු. සරලව ගන්න පොදුවේ. එතකොට අපි කාගේ උපත සිද්ධ වෙන වෙලාව චුතිචිත්තයක් වෙලා ගිය ආත්මික මෙතන දැන් උපදිනකොට පටිසන්ධි විඥානය පහළ වෙනකොටම හදේවත්ව පහළ විය යුතුමයි. නැත්තම් මේ දෙක පවතින්නේ නැහැ. මොකද පටිසන්ධි විඥානය පහළ වෙන්නෙම හදේවත්වත් එක්කමයි. එතකොට මේ හදේවත්ව අර මේ ශරීරය දැන් හැදිලා ඉවරයි. ඒ හැදිලා ඉවර වෙනකොටම පටිසන්ධි විඥානයත් සම්බන්ධ වෙලා එතන ඒ සම්බන්ධය අනුව සත්වයන් නිර්මාණය වෙනවා. එතන ඒ දෙක සම්බන්ධ වෙනවා විතරක් නෙමෙයි සහජාත වෙනවා විතරක් නෙමෙයි. ඒ දෙක පවතිනවා. අනේ පවතින්නේ අන්‍යමඤ්ඤ පච්චේ නිසා. ප්‍රශ්න මොකක්ද තිබුණාද මේක? නැත්නම් අපි ඉස්සරහට ගිහිල්ලා පස්සේ මේකත් මම ගිය සතියේ වෙන විදියකට දැන් මෙතන අපි දැන් මම පොඩක් ඇඩ් කරලා කිව්වා. දැන් නාමස්කන්ධ හතර ඔන්න හැම විටම එකටම ක්‍රියාත්මක වෙනවා. දැන් කරානේ ඉස්සෙල්ලා මහා භූත රූප හතරක් එකටම ක්‍රියාත්මක වෙනවා. ඊළඟ රූප සහ නාම කියන ඒවා එකට ක්‍රියාත්මක වෙනවානේ. මෙහෙම ගත්තයින් පස්සේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් අපි හිතමු නාමස්කන්ධ ටික නිර්මාණය වෙනවා. ඊට පස්සේ අර පැත්තෙන් මහා භූත රූපත් නිර්මාණය වෙනවා සමහරලා. ඒක ශාරීරික වශයෙන්. ඒතර ඒවත් එතන එකට ක්‍රියා දැන් එකට උපදිනවා කියලා අපි කියුවා නාම රූපයකට උපදිනවා කියලා. එහෙම නේද? දැන් අර පටිසන්ධි විඥානයයි අදේවත්වයි නාම රූපනේ. එතනනේ. එතන මේ අදේවත්ව රූප ස්වરૂපයක් නේ. එතන එහෙනම් මේ දෙකත් එකට ක්‍රියාත්මක වෙනවා. ඒක අනිත් පැත්තත් එහෙමයි. නාම රූප. රූප නාම නාම රූප. ඒක පැහැදිලි. ඒවා එකට ක්‍රියාත්මක වෙනවා. අපි දා කිව්වේ උපදිනවා. ඒවා ඉපදිලා විතරක් නෙමෙයි තව ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට මේ අන්‍යමඤ්ඤ පච්ච අපි සාමාන්‍යයෙන් කරන දෙයක් මේක. මුලින් ඒක අඳුරගෙන යදාල පච්ච. ඊට පස්සේ අපි බලනවා ඒක තැනකදී කුසල අකුසල අභ්‍යාගත වලට සම්බන්ධ වෙන්නේ කොහොමද? හැම පච්චයක් ගොඩක් වෙලාවට. දැන් කුසල චිත්තයක චෛතසික තියෙනවා. දැන් අපි දන්නවා මේ කුසල චිත්තයක චෛතසික ගත්තයින් පස්සේ ඒ ටික ඒ කියන්නේ මොනවද? කුසල චිත්තයක චෛතසික කීයක් තියෙන්න පුළුවන් සාමාන්‍යයෙන්? අඩුම තරමින් කීයක් තියෙන්න පුළුවන්? අපි අනිත් පැයෙන් අහමු බලන්න. කුසල චිත්තයක අවම වශයෙන් චෛතසික කීයක් තියෙන්න පුළුවන්? 7ක්.
හතක්. කුසල චිත්තයක චිත්තයක 7ක් නේ. චිත්තයක 7ක්. ඕනම චිත්තයක 7ක් තියෙන්න පුළුවන්. කුසල චිත්තයක අවමෝෂණය 4ට අමතරව පස්ස වේදනා සංඥා චේතනා. ඔව් ඒ හරි. දැන් අපි චිත්තයක 7ක් තියෙනවානේ. චිත්තයක 7ක් තියෙන එක කිසි විවාදයක් නැහැ. ඒ කියන්නේ 89 121 ඕන චිත්තයක 7ක් අනිවාර්යයෙන්. කුසල චිත්තයක ඒ 4 අමතරව අවම වශයෙන් කීයක් චිත්ත තියෙනවා. මේ චෛතසික කීයක් තියෙනවා? 19. අන්න උත්තර. ඉතින් ඒ කියන්නේ මේ කුසලයක් හරියට වෙනකොට කුසලය කියන එක වෙන්න ඕන හරියට. හරියට වෙනවා නම් එතන 19ක් චෛතසික අර 7ට අමතරව වැඩ කරනවා. අපි වල කියනවා සෝබන සාධාරණ කියලා. මේ අපි කරපු එකක් ගොඩක් වෙලාවට. 19ක් චෛතසික වැඩ කරන. ඒ කියන්නේ මේ කුසල ක්වොලිටිස් වැඩ කරනවා 19ක්. බලන්න කොච්චර ප්‍රබල වෙනවද මේ. හැබැයි මේ කුසල මේ හරියට කුසලයක් තියන්න ඕන. සමහර කට්ටිය කුසලෙ පොඩ්ඩක් භාගයක් කරලා ලෝභයෙන් ආස්වාද. ඊපස්සේ වැඩි හරියන්නේ. අකුසලයක් කරනවා ඊට පස්සේ. කුසලෙ පොඩ්ඩක් පටන් අරන් කෑ ගහලා පොඩ්ඩක් යනකොට ඊට පස්සේ ඒක ආස්වාදනය කරනවා. ලෝභය හරහා, දෝෂය හරහා. එහෙම නැයි පස්සේ ආය යන අකුසලයකට ඒක. එහෙම අවස්ථාවක් තියෙනවා. විතරම හැමතිස්සෙම යෙදෙන්න ඕනද කුසල සිතක ඒ 19 අනිවාර්යයෙන්ම යෙදෙන්න ඕනද? යෙදෙනවා. ස්වභාවිකවම යෙදෙනවා හරියට දෙට ගියාම. දැන් මෙතන කියන්නේ කුසල් හිතක් කියන්නේ අරවනේ අර අතන තියෙන ටිකනේ. අර මහා කුසල 8නේ මේ කියන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ලෝභ දෝෂවත් නැති වෙලා තියෙන්න ඕනේ එහෙනම්. හඳුරන්නේ ඒක ඒ 19ම යෙදෙන්නේ අපේ සිදෙන සිත් අනුව. නෑ. ඒ අපි අනිවාර්යයෙන්ම කුසල සිතක් කරනකොට හාමුදුරනේ අපේ කුසල සිත පවත්වාගෙන යන ආකාරය අනුව නේද 19ම. ඔව්. දැන් හිතන්නකො ඔන්න කෙනෙක් ඉස්සෙල්ලාම කුසල චිත්තයක් හදා ගන්නවා. රට එකක් හදා ගන්නවා කියන්නේ අවම එක ගන්නකො. අවම එක මොකද? උපේක්ඛා සහගත නේද? උපේක්ඛා සහගත. ඔව් අනු උපේක්ඛා සහගත ඊළඟට ඥාන විපයුක්ත. ඥාන සම්ප්‍රයුක්ත. ඥාන සම්ප්‍රයුක්ත ඊළඟට එහෙම. අසංකාරික. ඔව් ඔකනේ අවම එක. අවම මිනිමම්ම කුසල චිත්තේ ඕකනේ. එතකොට ඕකේ අපි ගත්තොත් එතකොට මේ කට්ටිය බලේ මොනවද මේ කියවන්නේ කියලා දාන්න. එහෙම මොකක්ද නැහැ මේගොල්ලෝ දන්නව අනිත් අය. අපි පොඩක් පෙන්නමු ආයි ඒක. එන්නලාම පටන් ගමු ඉතින්. පොඩ්ඩක් අදහසක් දෙන්න. මොකද මම ඔෆ් ෆෑන් කියන්නේ නැතුව මේක පෙන්නන්නේ ඔයාලට කියලා බලන්න. ඒකයි පෙන්නන්නේ මෙහෙම නැත්නම් මට ඒක කියලා සංගන්න පුළුවන්. ඉතින් කුසල චේතසික නේ. අපි යන්න කුසල චිත්ත වලට. කාමසෝබන චිත්ත. මේකනේ. දැන් මේකනේ අවම එක උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත නේ සසංකාරික මහා කුසල චිත්තේ නේ එහෙමයි තියෙන්නේ. එතකොට දැන් මේකේ අපි කොහොමද ගන්නෙ? ඒ කියන්නේ මේක අවම. ඒ කියන්නේ මෙතන සතුටකින් නෙමෙයි වෙන්නේ. ඒ කියන්නේ මේක මෙතන තියෙන්නේ මදහත් භාවයක් නේ. මදහත් භාවයක්. සතුටක් හෝ දුකක් වෙනම නෑ. මදහත් භාවය. මේ උපේක්ඛා කියන්නේ අරක නෙමෙයි. අර බ්‍රහ්ම විහාර උපේක්ඛා නෙමෙයි. උපේක්ඛා වර්ග දෙකක් තියෙනවා ධර්මයේනේ. එහෙම නේද? මේ ධර්මයේ තුල තියෙන උපේක්ඛා වර්ග දෙකක්. මොනවද ඒ දෙක? සතර බ්‍රහ්ම විහරණ වල. ඔව් ඒකට කියන බ්‍රහ්ම විහාර උපේක්ඛා. සතර බ්‍රහ්ම විහරණ වල එන උපේක්ඛාව. කියන්නේ අපි කෙනෙක් අපි කියන්නේ අපි අපේ ජීවිතේ හදා ගන්නකොට ස්වરૂපේ ජීවිතේ හදා ගන්නකොට හදා ගන්න පුළුවන් ඉහළම ක්වොලිටිය තමයි ස්වરૂපේ තමයි උපේක්ඛාව කියන්නේ. අනිත් එක මැදිහත් බව. ඔව් ඒ අදහසක් වශයෙන් අනිත් උපේක්ඛාව කියන්නේ සංඛාර උපේක්ඛාව. සියලු සංස්කාරයන් දිහා උපේක්ෂාවෙන් බලන මේ මොකද්ද මේ? මේ බුදුරජාණන් වහන්සේ සර්වඥයන් වහන්සේට තිබෙන ඥානයක්. තෙසත්ත්‍ය ඥානවල තිබෙන ඥානයක්. සංඛාරුපේක්ඛා ඥානය. හරිද? එතකොට දැන් අපිට පුළුවන් මේ සංස්කාර උපේක්ෂාවෙන් බලන්න. ලේසියෙන් පුළුවන්. දැන් ඔය ඔක්කොම සංස්කාරනේ.
දැන් ධර්මයේ වුණත් අපි බලනවාද උපේක්ෂාවෙන්? යා ලීසි නෑ වෙන්නේ. සියලු සංස්කාර උපේක්ෂාවෙන්. සංස්කාරය කියන්නේ මොනවද? තවත් දෙයකින් හැදිච්ච දේවල් නේද? නිවන හැර අනිත් ඔක්කොම සංස්කාරනේ. අපි සම්බන්ධකම්, අපි කැමති දේවල්, අපි අකමැති දේවල් නේද? ජීවිතේ ටිකක් හරියට පරිස්සම් නොවිච්ච කට්ටියට අකමැති දේවල් වැඩි නේද? ජීවිතේ ටිකක් මධ්‍යස්ථව නොබලන කෙනෙකුට අකමැති දේවල් ගැටෙන තැන් වැඩි නේ. ජීවිතේ ටිකක් ඕගනයිස් කරගත්ත කෙනෙකුට ඒව ටිකක් අඩුයි. මොකද යා තේරුම් ගන්න බෑ. යා යථාර්ථය වෙනස් කරන්න බලන්නේ. යථාර්ථය අනුව හැඩගැහෙන්න බලන්න. ජීවිතේ වෙනස් නොකරගත්ත කට්ටිය කරන්නේ මොකද? යථාර්ථයට පොඩි ගේම් එකක් ගන්නවා. ඒක කරන්න බෑ. යථාර්ථය යථාර්ථය. යථාභූත ඥාන. යථාර්ථය වෙනස් කරන්න බෑ. ඒකට අනුව එයා හැදෙන්න ගන්න. ඒ යථාර්ථය කියලා මම අදහස් කරේ මේ යථාභූත ඥාන දර්ශනය කියන්නේ. සාමාන්‍ය අපිට පේන සංසිද්ධින් මේවා වෙනස් කරන්න ඕන තැන් තියෙනවා. ඒවයි අසාධාරණකම් තියෙන ඒවා වෙනස් කරන්න නමුත් අපි කියන මේ අර මූලික දහම් චතුරාර්ය සත්‍ය වගේ තැන. එතකොට දැන් මෙතන අදහස් කරනවා උපේක්ඛා කියන එකෙන් ධර්මයේ අදහස් දෙකක් තියෙනවා. එකක් තමයි බ්‍රහ්ම විහාර උපේක්ඛාව, අනිත් එක සංඛාර උපේක්ඛාව. එතකොට දැන් මෙතන කියන්නේ lofty level එක. එළ මට්ටමේ කියන උපේක්ඛාව නෙමෙයි මෙතන කියන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ feeling එක සතුටක් නැහැ, දුකක් නැහැ. මේ දෙක අතරේ අවස්ථාවක් නියෝජනය කරනකොට දැන් මේ කුසල කරන්නේ යන්නේ වගේ අවස්ථාවක්. නේ? එහෙම අවස්ථාවකදී සමහර කුසල කරන් තමන් කැමති කෙනාට නෙමෙයි ගිහිල්ලා යමක් උදව් කරන්නේ. තමන්ට ටිකක් ප්‍රෙෆරන්ස් එක ගැන ප්‍රශ්න තිබෙනවා. නේ? තමන් හිතපු විදිහට කරගන්න බැරි වෙච්ච අවස්ථාවක සතුට නැහැ නමුත් කරන්න වෙලා තිබෙනවා. නේද? ඒ අවස්ථා තියෙනවා නේද? එහෙම තියෙනවා. සමහර ලාවට තමන් උදව්වක් කරන්න යනවා. තමන් හිතපු ප්‍රාර්ථනා කරපු විදිය නැත්නම් වෙන අඩුපාඩු හරහා නොවන සතුට කැඩිලා යන උපේක්ඛාවක් කියන මෙතෙන්ටනේ. ඒ වගේ අවස්ථා. එතකොට ඒ වගේම එතන ප්‍රඥාව නැති වෙනවා. ඒක ඉතින් ගොඩක් වෙලාවට වෙනවා. මොකද අවම මට්ටමේ කියන්නේ කෙනෙක්ට කරන්න පුළුවන් අවමම කුසල් ලෙවල් 4කින් කියන්නේ ඒක අපි ගත්තොත් මීට එකක් වශයෙන් ලෙවල්ස් 8ක් වශයෙන් මේ මුලට යන්නේ මුල් 4ම ප්‍රඥා විරහිතයි. මුල් 4 නෙමෙයි 7යි 8යි ඊළඟට 3යි 4යි 5යි 6යි පොඩ්ඩක් තියෙනවා ප්‍රඥානොත් ඒකේ පොඩි ගැටලුවක් කියලා තියෙනවා. සතුටින් නෙමෙයි වැඩි කරන්නේ. සතුටකින් නෙමෙයි කරන්නේ. නමුත් අවම දෙකේ යටම තියෙන දෙකේ පේනවා ප්‍රඥාව නැතුව. හැබැයි අලෝභ දෝසම් කරන්නේ. ලෝභේ නැහැ, දෝෂේ නැහැ. ඒ වචනාර්ථයෙන්ම නැහැ ඒවා. මේ බොරුවට මට ලෝභේ නැහැ කියලා කියන්න පුළුවන් නේ කෙනෙකුට. එහෙම බැරිද කියන්නේ අපිත් මේ සමාජයේ මිනිස්සු ඉන්නවා මම නම් ලෝභ නැහැ කියලා. ඒකද මේ කියන්නේ. අපි දන්න සමාජවලත් ඉන්නවා නේද සාමාන්‍ය කෙනෙක් කියනකොට මම නම් ලෝභ නැහැ කියලා. ඒ වාචාර්ථය ඊළඟට හැබැයි ගම්මෙවන එයාගේ ඇත්තම ස්වરૂපය ඒ පුද්ගලයන්ගේ තුල ලෝභය හිතින් අයින් වෙනවා. ලෝභය කියන්නේ කටින් නැහැ කියලා කියන එක නෙමෙයි. එහෙනම් තමන්ගේ හිතින්ම ඒ ඇලීම නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ අවමම කුසලයේ ලෝභය නැහැ. ඊළඟට දෝෂයක් නැහැ. එහෙනම් දැන් ඔබට තේරෙනවා අවම කුසලයේ අවම කුසල චිත්තය මිනිමම්ම ලෙවල් එකේ තියෙන කුසලයේ කරන්න ගියත් අලෝභය නැති වෙනවා. අදෝෂය නැති වෙනවා. හැබැයි එකම වෙනස ප්‍රඥාව තියෙනවා ප්‍රඥාව නැහැ. අලෝභය තියෙනවා අදෝෂය තියෙනවා ප්‍රඥාව. එහෙනම් දැන් අපට සැකයක් නෑ 19ක් එනවා කියන එක ගැන. එහෙම සැකයක් තියෙනවා අපිට. දැන් අපිට අර 19 අර චෛතසික 19ක් කියන්නේ සෝබන සාධාරණ කියන්නේ හොඳ වැඩක් කරද්දී දැන් මේවා නම් චිත්ත ටික ඒවට ඇටච් වෙනවනේ චෛතසික ටික. ඒ 19 මේකට එනවා කියන එකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි දැන් අපි ඥාන සම්පයුක්ත වගේ කරනකොට ප්‍රඥාව වගේවත් සම්බන්ධ වෙනවා. ඒක පන් ඉන්ද්‍රිය එකක් තියෙනවා. ඒතර 19 තවත් ඒවයි. ඒතර මේකෙන් අපිට අදහසක් ගන්න පුළුවන්. ඉතාලම හොඳ අදහසක්. හොඳ වැඩක් කරන්න ගියාම ගොඩාක් මේ අපේ సంతානේ පවතින චෛතසික වැඩ කරනවා. හොඳ චෛතසික ගොඩාක් වැඩ කරන්න ගන්න. හැබැයි අපි අකුසලයක් කරන්න ගියාම මම දන්නේ අකුසල කවුරුත් හිතලා කරන්නේ නැති වෙන්න පුළුවන්. නේද? එහෙම තමයි ඒතර අදක්ෂ වෙච්ච පුද්ගලෙක් ධර්මයේ අකෝවිද වෙච්ච පුද්ගලෙක් කියන දුනහම කියන්නේ තම නොදැනුවත්ව සිද්ධ වුණත් ඒ අකුසලයකදී වැඩ කරන චෛතසික ප්‍රමාණය
අඩුයි. කුසලයකදී වැඩ කරන චෛතසික ප්‍රමාණයට වඩා අඩුයි. ඒ කොහොමද ඒ කියන්නේ? කෙනෙක් ගිහිල්ලා ඔන්න අකුසලයක් කරනවා. අපි බලමු අකුසල වල අවම අකුසලෙ මොකක්ද කියන්නේ? දික්ටිගත විප්‍රයුක්ත දහන. ඔව්. ඒත් උපේක්ඛා එකක් වෙන්න ඕනේ. උපේක්ෂාසහගත. අවමම අකුසල. يعني කෙනෙක්ට කරන්න පුළුවන් අවම අකුසලෙ. දහනමේ ඒකේ දහනයක් වෙන්නේ. කුසල චිත්ත තියෙනවා. මේක උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික චිත්තේනේ. මේක තමයි කෙනෙක් කරන්න පුළුවන් අවම කුසලී. අවම කියන්නේ දැන් මේවා උපරිම වෙනවානේ. කොහොම යන්න උපරිම වෙලා මේ පළවෙනි එක තමයි බරපතලම අකුසලී. මොනවා හරි කරලා කරන්න පුළුවන් පන්සිල් නැති වෙලා හරි අකුසල් මොනවාද දස අකුසල් කරලා හරි මොනවා හරි කරලා උපරිම අකුසලයක් කෙනෙක් කරනවා. පංචාන්තරී පාප කර්ම වෙන්න පුළුවන් මොනවා හරි කරලා උපරිම අකුසලයේ කියන අභිධර්ම මොනේ පළවෙනි සෝමනස් සහගත දිටිගත සම්පිත අසංකාර. අපි බලමු යටම තියෙන එක අවමදී කෙනෙක් අවම මට්ටමේ හදන එක. දැන් ඔන්න එයා එතන අර වගේ කුසලයේදී වගේ එයාට සලුකු සතුටකුත් නැහැ දුකුත් නැහැ. හැබැයි එයා දිට්ඨිගත විප්‍රයුක්තයි. ඒ කියන්නේ දික්තියක් හදාගෙන නැහැ. එයා දෘෂ්ටි හදාගෙන නැහැ. නරක වැඩේ කරනවා දෘෂ්ටියක් නේ. උදාහරණයක් කියන්න බලන්න. මම කැමති මේ වෙලාවේ ඔබගෙන් දැනගන්න උදාහරණයක්. වැරදි වැඩේ කරනවා දෘෂ්ටි හදාගෙන නැහැ. කියන්න බලන්න උදාහරණ. අපි හැමෝගෙම අහමු. පොඩි කට්ටිය ඔක්කොම මේකට සම්බන්ධ කරගන්න. කියන්න බලන්න. වැරදි වැඩේ කරනවා දෘෂ්ටි හදාගෙන. හාමුදුරනේ මදුරුවෙක් කනකොට ගහනවා කිසිම මේ දෘෂ්ටියක් නැතුව. ඔව් ට්‍රිකි තැනක් ඒක නේද? ගහන්න හිටපු කෙනෙක් වෙන්න පුළුවන් කන. හැබැයි ගැහෙනවා නේද? එහෙම. ඔව් ඒක උදාහරණයක් වශයෙන් ගන්න. අනිත් උදාහරණ බලන්න. වැරදි වැඩ. දෘෂ්ටි නැතුව කරනවා. අනිත් අය මම අහන්න කැමතියි. දැන් මේ අවම අකුසලයේ 8 වෙනි එක කෙනෙක් උඩහට යන්නේ උඩරින් වෙන්න. එතකොට කෙනෙක් අවම වශයෙන් අකුසලයක් කරද්දී යාගේ දෘෂ්ටි නෑ උඩ වැඩි නරක වැඩේ කරනවා හැබැයි. මට උදාහරණයක් කියන්න. බොරුවක් කියනවා. බොරුවක් කියන ලා දැන් එනවා දවස නේද ඉස්සරහට. වයිට් ලයි එකක් වගේ එකක්. අන්න ඒ වගේ එකක් කියනවා. ප්‍රෑන්ක් එකක් වෙන්න පුළුවන් නේ ඔන්න එහෙම එකක් වෙන්න පුළුවන් ලොකු නොමග යවීමකට නෙමෙයි නමුත් එයා නිකන් ඒක තව උදාහරණයක් තවත් අනිත් අය පාරේ වාහනයක් ඩ්‍රයිවිං කරන් යනවා නේද කෙනෙක් හප්පන්න බලාපොරොත්තුවක් නැහැ හැබැයි හැප්පෙනවා එහෙම වෙන්න පුළුවන් සතෙක් හැප්පෙනවා කෙනෙක් හැප්පෙනවා මොකද නේ ඒක වෙන්න පුළුවන් නේද හැබැයි කවුරු හරි කියලා ආවගෙන හප්පලා දානවා ඕන ගයින් හප්පලා බෝම්බලුව පිරිම අතු ගන්නවා වගේ එකක්. බෝම්බලුව අතු ගන්නකොට සත්තු මැරෙනවා නෙමුත්. බෝම්බලුව කියන්නේ අපි ඉතින් ගෙවල් අතු ගන්නට සත්තු ඉන්නවා නේද? ඔව් හැමතැනම ඒ වගේ එහෙම වෙන්න පුළුවන්. හැබැයි අපි දැනුවත්ව වැඩේ කරන එක හොඳ නෑ. අපි පොඩි අදහසක් ඇති කරගන්න ඕන. එහෙම තියෙනවා. මොකද අපි ජෛන කට්ටියගේ සහ අපේ අතර වෙනසක් තියෙනවා. මේ ජෛන කට්ටිය සීලය පුරුදු විදියයි බෞද්ධ ක්‍රමය දෙක. ජෛන කට්ටියගේ තිබුණේ කරපුවාට දුක් විඳ ගන්න ඕනේ. ඒගොල්ලෝගේ එකක් තමයි කරපුවාට දුක් විඳින්න ඕනේ. කියන්නේ දැන් නිර්වස්ත්‍ර වෙන්න ඕන, අවුවේ ඉන්න ඕන, නාන්න බෑ, ස්නානය කරන්න බෑ. ඒ වගේ දේවල්. ඒ වගේම අලුත් කර්ම කරන්න නැතුව ඉන්න ඕන. ඒකත් හරි වැදගත් කාරණාවක්. අලුත් කර්ම කරන්න එහෙම ඉන්න බෑනේ. දැන් අපි දන්නවා මේ අපි ධර්මයට අනුව එහෙම නොවෙන්න බෑ. මොකද අපිට ජවන චිත්ත එනවාමයි. ඉතින් ඒගොල්ලෝ උත්සාහ කරොත් එකක් වැඩේ අවුල් කරගන්න නැති විදිහට කර්ම කරගන්න පුළුවන් නම් කර්ම වෙනවා නම් නැචරල් ස්වභාවිකවම මේක ටිකක් දිග්ගස්ස ගන්න නැතුව
ඕනකට වඩා අවුල් කරගන්න නැතුව කර්ම ටික කරගන්න පුළුවන් නම් ඇති. දැන් ගොඩක් කට්ටිය මේ අමුතු කර්ම කරන්න යනවනේ. ඒක ජෛනාගමේ තහනම්. කර්ම කරන්න බෑ. පරණ කර්ම වලට දැන් ගොඩක් දුක් විඳ ගන්න ඕන. අලුත් කර්ම කරන්න බෑ. ඉතින් අපි ඔක දකින්නේ ඊට වඩා බොහොම මේ විවෘත ස්වරූපයක්. අපි කියන්නේ කර්ම වෙනවා. මේ මෙහෙම හිටියත් කර්ම වෙනවා. ඒ ළමුතුන් ගිහිල්ලා අපරාධයක් හරි ලොකු විනාශ කරන එක නෙමෙයි. මෙහෙම හිටියත් කර්ම වෙනවා. ඒතර මේ මොහොතේ සිදුවන මේ ස්වභාවිකවම සිදුවන කර්මයේ කුසලයට බර කරගන්න පුළුවන්. ඒකයි ජයග්‍රහණය. අර කියන්න අවශ්‍ය උනේ දැන් තවත් අයට උදාහරණ දෙන්නවත්. මේ අවම අකුසලයට උදාහරණ තමයි දෘෂ්ටි හදාගන්න නැතුව ත්‍රිත්‍යගත විප්‍රයුක්තන නෙමෙයි. උදාහරණයක් ගමු. වත්තේ ඇවිදිනකොටත් සමහර විට සත්තු පෑගෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. දැන් අර හාමුදුරු නමකට එහෙම වුණානේ චක්කුපාල හාමුදුරුනේ. උන්වහන්සේ ගැන බුදුහාමුදුරන්ට තවත් ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා මේ කිව්වනේ. මේ හාමුදුරු පාගෙන යනවා කියලා. ඉතින් උන්වහන්සේ රැස් පෙන්නේ කියලා. අන්ද ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. ඔය හැබැයි අපි දන්නවනම් කරන්න හොඳ නෑ නේ. අපි ඒක දන්නවනම් කරන්න හොඳ නෑ. මොකද අපි වුණ කමින් මොකද කරන්න කියන හැඟීම අපිට එනවා. අපි සමහර අවස්ථාවල පිරිසිදු කරන්නේ නැතුව ඉඳන ඒ අපිරිසිදුකම නිසා විවිධ සත්තු නිර්මාණය වෙනවා. ඊට පස්සේ අපි අහනවා අපිට දැන් කරන්න දෙයක් නැහැ. තේ බීලා කෝප්පේ හොදලා නැහැ. දැන් කෝපි ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. ඒ ටික බී ගන්නත් උත් නේද? ඊළ කෙලින් මල්ලනවා මේ ටැප් එකට. අන්න දැන් එතන අහන්න ප්‍රශ්නේ මේකයි. එතන අහන්නේ මෙතනට අපේ සම්බන්ධයක් තියෙනවා. මොකද සත්තු ගැන අපිට අදහසක් දෙන්න බෑනේ. සත්තු අපිට වඩා හිතන්න මට්ටමක් නැහැ නේද? දැන් අපි උදාහරණයක් ගත්තොත් බල්ලා උපදින්නේ පටිච්චසමුප්පාදයක්. නමුත් බල්ලට තේරෙනවද බල්ලා උපදින්නේ පටිච්චසමුප්පාදයෙන් කියන්නේ? තේරෙනවද? බල්ලා උපදින්නේ පටිච්චසමුප්පාදය අනුවයි. බල්ලෙක් උනේ ඒකින්ද? බල්ලට තේරෙනවද කිසි අදහසක් එයා ඉපදුනේ එහෙම කියලා? නමුත් අපිට තේරෙනවා. එයා ඉපදුනේ එහෙමයි අපි ඉපදුනේ මෙහෙමයි කියලා. එහෙනම් අපිට තියෙනවා යම් කිසි මේ කර්මය සම්බන්ධ වගකීමක් අනවශ්‍ය කර්ම හදාගන්න ඕනේ. ගිහිල්ලා හොඳ කර්ම හොයනවා නේද? මේක කරන්න ඕන මේක කරගන්න මෙච්චර පූජා කරන්න කියලා හොඳ පැත්ත හොයනවා නම් එහෙනම් අනවශ්‍ය කර්ම, වැරදි කර්ම, අකුසල කර්ම නොකරගන්න පොඩි උත්සාහයක් දෙන්න ඕනේ. දැන් මේ දවස ගත වෙනකොට මම මොනවද කරන අකුසල් ටික? ඒ ටික අඩු කරගන්නත් ඕන. දැන් ගොඩක් කට්ටිය කරන්නේ මේ කුසලයේ කියන්නේ පින හොයනවා මිසක් තියෙන අකුසල් ටික අඩු කරගන්න එක දවසේ වෙන ටික ස්වභාවික වෙන ටික අඩු කරගන්න එක ගැන ගොඩක් අවධානයක් යොමු කරන්නේ. ඒ නිසා දැන් මේ අවම අකුසලයේදී උපේක්ඛා සහගත ditthිගත විප්‍රයුක්ත සසංකාරික චිත්තේ ඇති වෙනකොට ඒක අවම. එනකොට අපිට ඒක ලොකු බරපතල අකුසලයක් නෙමෙයි. එහි තිබෙනවා කාරණා කීපයක්. සතුට නැහැ. ඒ නරක වැඩි සිද්ධ කරන් සතුට නෙමෙයි. ඊළඟ දෘෂ්ටි නැහැ. එහෙනම් මොකක්ද ditthි නැත්තම් මානෙ වැඩ කරනවා නේ. මානෙ වැඩ කරන ඊපස්සේ සසංකාරිකයි. ඒ කියන්නේ තමන් ඒක කරන්නේ අනුන්ගේ බලපෑම අනුන්ගේ බලපෑමකින් ඇතුළද නැතුවද? පෙළඹවීමක් හරහා. අනුන්ගේ බලපෑමකින් තමයි කරන්නේ. සාමාන්‍යයෙන් අනුන්ගේ බලපෑමකින් පිනක් හෝ පවක් හෝ කරනකොට يعني ඒකේ තියෙන විපාකය අඩුයි. නමුත් තමන්ම අකුසලයේ කරනවා නම් තමන්ම කුසලයේ කරනවා නම් ඒ හිතේ විපාකේ බරපතලයි. කුසලයට හොඳ අකුසලයට නරකයි. හොඳයි අපි යමු දැන් මේ මොකටද මේක කියන්න හේතුුනේ කියලා පෙන්නන්න. දැන් කියන්න හේතුනේ මෙන්න මේ අකුසල කරනකොට මෙන්න මේ මොනවා හරි අකුසලයක් කරනකොට මේ අවම මට්ටමේ ඉඳලා උපරිම මට්ටම දක්වා ඒ පුද්ගලයාගේ චිත්තසංතාන ඒ සත්වයාගේ චිත්තසංතානේ අවම වශයෙන් චෛතසික කීයක් පහළ වෙනවද? අර මම කියන 7 නෙමෙයි. පොදුවේ තියෙන 7 නෙමෙයි. 4ක් පහක්. අන්න කිව්ව 19ක් කියලා. 19ක්. අකුසල් කරනවා. 4යි. දැන් මම මේ උත්සාහ කරේ කියන්න අපි හොඳ වැඩක් කරනකොට ගොඩාක් චෛතසික පහළ වෙනවා. එහෙනම් අකුසලයක් කරනකොට චෛතසික අඩුවෙන් පහළ වෙනවා. අපි කියනවා අහිරික අනොත්තප්ප ඊළඟ උද්දච්ච
මෝහ. මෝහ. මේ හතර හැම අකුසලයකම තියෙනවා. ඊට පස්සේ ඒ අදාළ අකුසලය අනුව ලෝභය හරි ඒක ඇතුළේ දිට්ඨිමාන හරි දේශයක් ඇති වෙනවා නම් දෝෂ, ඉච්ඡා, මච්චරිය, කුකුච්චව ඒවා ඇති වෙනවා. නැත්නම් විචිකිච්ඡා ප්‍රකීර්ණක වගේ. එහෙනම් දැන් ඔබට හිතෙනවා ඇති මෙන්න මෙහිම දෙයක්. දැන් මම ඔබ සාකච්ඡා කරපු දෙයක් අපේ මහාචාර්යවරයෙක් සමග විතර අවස්ථාවකදී දැන් අපිට හිතෙන්න පුළුවන් දැන් අපි දැන් අවුරුදු මෙච්චර කාලයක් ඔබගේ ජීවිතවලට සාපේක්ෂව හිතන්න අපි ජීවත් වෙනකොට අපිට හිතෙන්න පුළුවන් මේ කොච්චර උත්සාහ කරා හොඳට හොයලා බැලුවොත් ටිකක් අකුසල් පැත්ත නේද වැඩිපුර වෙලා තියෙන්නේ හිතුවම නේද පොඩ්ඩක් තමන්ම හිතලා බැලුවොත් ටිකක් අකුසල් ගතිය ටිකක් එනවා වැඩි නේද මේක කරනවා කියන එක නෙමෙයි නමුත් අකුසල සිත එනවා කියන එක තියෙනවා නේද අන්න ඒක තමයි මේකෙන් කියන්නේ ඒකට උත්තරේ. දැන් එහෙමනම් අපි එහෙම කාලය ගත කරලා තිබෙන්නේ කොහොමද අපිට මේ වගේ ඔක්කාන්තියක් ලබා ගන්න හම්බුනේ? ඒකට හේතුව තමයි කොච්චර මේ අකුසල් කරන්න කියලා කියනවනේ කොච්චර මට්ටමේ අකුසල් ප්‍රමාණයක් සිද්ධ වුණත් තමන් කරන කුසල් වල බලපෑම අකුසලයේ විපාකයට වඩා හරි ප්‍රබලයි. මොකද ඒක ඇතුළේ චිත්තසංතානෙ ගොඩාක් චෛතසික වැඩ කරනවා. ඒකයි කියන්නේ. මේකෙන් කියන්නේ අකුසල් කරන්න කියලා නෙමෙයි. අකුසල් කරන්න කියලා කියනනේ. අකුසල් නොකළ යුතුයි හැම අවස්ථාවකදීම. නමුත් අපි කල්පනා කරොත් අපට සැකයක් එන්න පුළුවන්. ජීවිතයක් තුළ අපි සිදු කරන චිත්ත අකුසල් කුසල් කියන්නේ මේ චිත්තනේ. භෞතික දේවල් නෙමෙයි නේද? භෞතික වදින මුදලක් හරි දානයක් හරිම නෙමෙයිනේ. බුදුහාමුදුරු කුසල අකුසල් කියන්නේ ඒක ඇටැච් වෙන්නේ චිත්තසංතානේ චිත්තවල. අරවා තමයි කරන්නේ භෞතිකව කරනවා. දැන් සමහර ලාවට ධර්ම සාහිත්‍යයේ තියෙනවා මේ කෙනෙක් ලුක්සාන දානයක් පූජා කරනවා. නමුත් ඒක පිටින් දකින්න කෙනෙක් ඊට වඩා ගැන විපාක දෙනවා. එයා ඒක අනුමෝදන් වෙනවා. පිටින් මේ දානේ දිහා දැක මොකද එයාගේ හිත හැදිලා තියෙනවා. අරයත් පින් කරගන්නවා. නමුත් අර පිටින් බලන කෙනා ඒ හිත දියුණුයි. එයා බලන්නේ ඒක අර කුසලවල උපරිම කුසල චිත්තය. එහෙනම් කියන්නේ මොකද්ද? භෞතික වැඩි අවශ්‍යයි යම් ප්‍රමාණයකට. ඒක අනවශ්‍යයි කියනව නෙමෙයි. හැබැයි වඩා ප්‍රබල වන්නේ භෞතික වැඩිත් එක්ක හෝ භෞතික වැඩි නැතුව හෝ චිත්තසංතානයේ දියුණු සිතක් පහළ කරගෙන දියුණු සිතක් කියන්නේ කුසල චිත්තයක් බවට පරිවර්තනය කරගන්න. දැන් අර මට්ට කුණ්ඩලී ගත්තොත් ඒත් එහෙමයි නේද? දැන් මට්ට කුණ්ඩලී ගත්තොත් මට්ට කුණ්ඩලී කතාවේ යා පූජා කරපු දානයක් නෑ නේද? තියෙනවා. අර ලෙඩැන්දේ තාත්තා දාලා තිබ්බ එළියට නේද? අදින්න පුබ්බක. නමුත් එයාගේ හිත දියුණු වුණාට බුදුහාමුදුරුවෝ දිහා දකින්න නේ. ඔබගේ භෞතික පින්කම් එක් කරන්න ඕන නමුත් මෙතනින් කියන්නේ මේ කුසල් කියන්නේ චිත්ත මිසක්ක භෞතික දෙන දේවල් ටිකම නෙමෙයි. ඒකයි වැදගත්. එම නිසා කෙනෙකුට අර එන සැකේ දැන් බලන්න මම අවුරුදු 20 50 60 70 20 30ක් ජීවත් වෙලා ගොඩක් කැමති. මොදරම් බලන්න. Tamanට අවංකව කල්පනා කරන්න. අකුසල් වගේ නේද? ගොඩක් තියෙනවා. කුසල් කරන් තියෙනවා තමයි. නමුත් අපි දැන් ආපස්සට ගත්තත් ඔය කොහොමමනේ. දැන් මේ ජීවිතේ කල්ලොත් අපි හිටපු මට්ටම් වල ඒත් එහෙම ඇතිද? නමුත් කොහොමද මිනිස්සෙක් උනේ? මේ මිනිස්සෙක් උනේ කරපු සුළු හෝ කුසල චිත්ත ටික වල තියෙන බලපෑම සෑහෙන්න වැඩි. ඒ නිසා වැඩිපුර කුසල චිත්තය නිර්මාණය කර ගැනීම තුළ විශාල චෛතසික ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. අපි යමු දැන් මේ අදහසට යමු නැවතත්. දැන් අඤ්ඤමඤ්ඤ පච්චේදී අපි කියවනේ දැන් සහජාතව පහළ වෙනවා මේ ධර්ම කාරණා. ඒ සහජාතව පහළ වෙන ධර්ම කාරණා ටික පවතින්නේ අඤ්ඤමඤ්ඤ පච්චේ හරහා. එතකොට ඒවට මේ කුසලය අකුසලය අභ්‍යාකතේ සම්බන්ධ වෙනවා. එන අඤ්ඤමඤ්ඤය බලපානවා ඒක තුනට. එහෙනම් දැන් අපේ කුසල චිත්තයක් අපට ඇති වුණාම රට එකක් ඇති වුණාම ඒ කුසල චිත්තය අඤ්ඤමඤ්ඤ වෙනවා ඒ කුසල චිත්තයේ ඇතුලේ තිබෙන චිත්තචෛතසික දෙකම. දැන් අපි හිතමු දැන් මෙතන ගත්තොත් කුසල චිත්තයක චෛතසිකය ගත්තා. ඒ චිත්තයේ ඇතුළෙම තියෙන චිත්තචෛතසිකයන්ට ඒ ටික අන්න ඒ කියන්නේ ඒව පවතින්න ඕනේ. ඒ ටික දිගටම පවතින්න ඕනේ. ඒ ආදාන චිත්තය අවසන් වෙනවා. අකුසල චිත්තයකත් එහෙම. අභ්‍යාකතය කියන්නේ ක්‍රියා චිත්තයක් හරි විපාක චිත්තයක් හරි.
මේකත් අපි එදා කිව්වා සහජාත පච්චේදී ඒකම අදාළයි. දැන් එහෙම සම්බන්ධ වෙනකොට දැන් කුසල නාමස්කන්ධ 1 2 3 අන්‍යමඤ්ඤ වශයෙන් පච්චේ වෙන්නේ. කියන්නේ නාමස්කන්ධ එකකට අපි හිතමු එකක් තුල මේ කුසලය සම්බන්ධ වුණාම අනිත් තුනට අන්‍යමඤ්ඤ වශයෙන් පච්චේ වෙනවා නේ. අපි හිතමු දැන් වේදනාවට සම්බන්ධ වෙනවා. ඒ වේදනාවට කුසලයේ සම්බන්ධ වුණාම අනිත් තුනට මොකද වෙන්නේ? ඒක සම්බන්ධ වෙනවා. දැන් හිතමු කවුරු හරි භාවනා කරනවා. භාවනා කරනකොට එයාට වේදනාවක් ඇති වෙනවා. ප්‍රීතියක් හරි මොනවා හරි. හිතමු සුඛයක් හරි දුක්ඛයක් හරි අදුක්ඛම සුඛයක් හරි. එතකොට ඒක අර අනිකුත් තිබෙන සංඥා සංඛාර විඥාන වලට සම්බන්ධ වෙනවා. කියන්නේ ඒවත් ඒත් එක්කම යනවා. ඒ සංඛාරටත් ඒ ටික යනවා. ඒ ඔක්කොම අන්‍යමඤ්ඤ වශයෙන් සම්බන්ධයි. අපි හිතමු මේ කුසලයේ දෙකකට බලපානවා. සංඥා වේදනා දෙකට අනිත් දෙකටත් එකපත්. තුනකට නම් තව ඒ වගේ කුසලයේ සම්බන්ධයි. හාමුදුරනේ මේ ස්ලයිඩ් එකේ හැටියට මේ නාමස්කන්ධ 3ක් තියෙන වෙලාවේදී හැදෙන්නේ ඒක බලපාන්නේ නාමස්කන්ධ දෙකකටද එකකටද? දැන් මේකේ තියෙනවානේ මේ නාමස්කන්ධ එකකින් නාමස්කන්ධ 3ක් එනවා. නාමස්කන්ධ දෙකකින් නාමස්කන්ධ ඔව් එතන එකක් වෙන්න ඕන. එතන පොඩි වැරදීමක් කියලා තිබුණා. ඔව් හරි. ඒක හදලා. ඒක නම්බර්ස් වල ගැටලුවක්. ඔව් එකක් තුනක් දෙකක් තුනක් එකක්. එකක් වෙනවා. අපි අකුසලයට ගියාම අකුසලයේ ඒකත් එහෙම හැදෙන්න ඕනේ. එකක් වෙන්න ඕනේ එතන. ඔව්. ඒතර අකුසලයේ තිබෙන්නේ එකකට අකුසලයේ බලපෑවොත් අනිත් තුනට. දෙකකට අනිත් දෙකට. තුනකට එකට. ඒ වගේ අකුසලය කියන එක අන්‍යමඤ්ඤ පච්චය. ඒක පැහැදිලි නේද? ඔව් නම්බර්ස් ටික තේරුම් ගත්තා කියන්නේ පැහැදිලි මම තේරුම් ගන්නවා. අභ්‍යාගත පච්චේ එහෙම අභ්‍යාගත පච්චේක හැදිලා තියෙන්නේ. මෙතන මේක පොඩි වැරදීමක් කලින් වෙලා තිබුණා. නාමස්කන්ධ එකකට තුනකට දෙකකට තුනකට සහ එකකට. ඒතර අපි උදාහරණයක් ගත්තු ක්‍රියාචිත්තයක් හෝ විපාක චිත්තයක සම්බන්ධ නාමස්කන්ධ එකකට කරන බලපෑම තුළ අනිත් තුනට ඒවා සම්බන්ධ වෙනවා. දෙකකට නම් දෙකකට. තුනකට නම් එකකට. මේක අපි කලින් ප්‍රතිසන්දිය සිදුවන මොහොතේ සිදුවන සම්බන්ධය නේ. දැන් ප්‍රතිසන්දිය සිද්ධ වෙන මොහොතේ වෙන්නේ කුසල නාමස්කන්ධ කතාවක්ද අකුසල නාමස්කන්ධ කතාවක්ද අභ්‍යාගත? හොඳ ප්‍රශ්නයක්. දැන් ප්‍රතිසන්දිය සිද්ධ වෙන වෙලාවේ කුසල අකුසල අභ්‍යාගත සම්බන්ධ වෙනවා එතෙන්ට ඒකට. දැන් අපේ පටිසන්දිය සිද්ධ වෙනකොට හදේවත්වත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක කුසල සම්බන්ධයක්ද අකුසල සම්බන්ධයක්ද අභ්‍යාගත සම්බන්ධයක්ද? අභ්‍යාගත. ඒක අභ්‍යාගතයි. මොකද ඒක ප්‍රතිඵලයක්. කරපු කුසලයක හෝ අකුසලයක ප්‍රතිඵලයක් වශයෙන් ඉන්නවා. විපාක චිත්තයක් පටිසන්ධි විඥානය කියන්නේ විපාක චිත්තයක්. එහෙනම් එතන අභ්‍යාගත නාමස්කන්ධය අර කියන තමයි සම්බන්ධ වෙන්නේ. කියන්නේ පටිසන්ධි කම්මජ රූප හදේවත්ව නැත්නම් අපි කොහොමද හදේවත්ව පටිසන්ධි චිත්තය සම්බන්ධ. පටිසන්ධි චිත්තය හදේවත්ව නැත්නම් තවත් ක්‍රමයකට හදේවත්ව පටිසන්ධි විඥානය. පටිසන්ධි විඥානය හදේවත්ව සම්බන්ධ. මේකත් අපි කතා කරන්නේ මහා භූත රූපات. දැන් ඒකෙත් මහා භූතයක් තුනක් එක්ක මහා භූත රූප දෙකක් එක්ක තුනක් එකක් එක්ක නේ. මේ විදිහට මේ සම්බන්ධතාවය පවතින. අන්‍යමඤ්ඤ වශයෙන්. ඒක පැහැදිලි නේද? ඒක මහා භූතයක් තියෙනවා නම් අනිත් තුනට මේ සම්බන්ධ වෙනවා. දෙකක් නම් අනිත් දෙකට එනවා. දැන් සමහර තැන්වල ප්‍රකට භාවයේ දෙකක් තියෙන්න පුළුවන් නේ. එහෙම පුළුවන් නේද? දැන් ප්‍රකට භාවයේ ගත්තොත් මේ මහා භූත රූපයක දෙකක් වැඩ කරන්න පුළුවන්. එතකොට අනිත් දෙකට සම්බන්ධ. තුනක් නම් එකක්. සමහර ලාවට චිත්ත සමුට්ඨාන අනිකුත් කර්මජ උපාදාය රූප වලට සම්බන්ධ වෙනවා. ඔව් මේක තමයි අපේ අවසාන ස්ලයිඩ් එක. දැන් මේක අපි සාමාන්‍යයෙන් කරන එක ගොඩක් වෙලාවට පච්චේ පච්චය උපන්න පච්චේ සත්‍ය කියලා පෙන්නනවා. ඒ කියන්නේ දැන් අපිට අන්තිමේදී මේ ධර්ම කාරණා පේන්න ගන්නේ කොයි ස්ටේට් එකෙන්ද මේකෙන්? කන්ඩිෂන් ස්ටේට් එක. පච්චය උපන්න වෙලා තමයි අපිට පේන්න ගන්නේ. ඒ පච්චය උපන්න වෙන්නේ පච්චේ සත්‍ය කියන කාරණාව. පච්චේ කාරණා. මෙතන අන්‍යමඤ්ඤ පච්චේ. දැන් අපිට තේරෙනවා සිත් 89 සහ චෛතසික 52 මහා භූත රූප 4 පංචභෝකාරයට අදාළ පටිසංචිත 15 හදේ වස්තු. මේ ටික මේ
බවට පත් වෙලෙමි. 89ක් 52ක් මහා භූත රූප 4ක් 15ක් හදේවත්වයක් බවට පත් උනේ අන්‍යමඤ්ඤ පච්චයෙන් ඒ අදාළ ඒවටම තිබෙන ඇතිවෙච්ච සම්බන්ධය හරහා. ඒ කියන්නේ චිත්ත 89 චෛතසික 52 නිකන් තිබ්බේ නෑ. ඒකට අන්‍යමඤ්ඤ පච්චය සම්බන්ධ වුණාම තමයි දැන් අපි ඔය තියෙන ප්‍රමාණයෙන් අපි ඔබ ගන්න. එහෙම නැතුව අන්‍යමඤ්ඤ පච්චය සම්බන්ධ නොවුණා නම් මේ චිත්ත 89 චෛතසික 52 එකට සම්බන්ධව වැඩ කරන්නේ. මහා භූත රූපයකට සම්බන්ධ වෙන්නේ නැහැ. පංචභෝකාර පටිසන්ධි චිත්ත පහළ වැඩ කරන්නේ. හදේවත්තු සම්බන්ධ වෙන්නේ නැහැ. පටිසන්ධි විඥානයත් සමග. ඒක පැහැදිලිද? ඔව්. එතකොට මෙතන අපි ඉදත් කිව්වා මේ පංචභෝකාර පටිසන්ධි චිත්ත පහළ. විඥාන පහළ මොනවද? අයිකට අහන්න කැමති. මනුෂ්‍ය ලෝකයේ උදේ මෙතන මේ නැති වෙලා දැන් අපි දන්නවා පටිසන්ධි විඥානවල තියෙනවා සංඛ්‍යාවක් කීයක් තියෙනවද? 19. 19. එහෙනම් දැන් මේ 19න් ගිහිල්ලා කීපයක්? කීයක් ගිහිල්ලාද? 4ක් කඩලා. හතරක් ගිහින් තියෙනවා. ඒ මොනවද ගිහින් තියෙන හතර? මොන වගේ විඥාන ටිකද ගිහින් තියෙන්නේ? පටිසන්ධි විඥාන චිත්ත. අරූප කාටද ලේවල? අරූප ලෝකේ පංචභෝකාර නොවන පටිසන්ධි විඥාන චිත්ත ටිකක් හතරක් ගිහින් තියෙනවා. පංචභෝකාර නොවෙන්නේ පංචස්කන්ධය නැති පටිසන්ධි විඥාන. එහෙමනේ? එහෙනම් පංචස්කන්ධයක් නැති පටිසන්ධි විඥාන කීයද? හතරයි. ඒ කවුද? චතුෝකාර බව ඒක අරූපාවචර ලෝකවල ඉන්න බ්‍රහ්මියන්ට සම්බන්ධ විඥාන හතරක් තියෙනවා. ඒ කාණ්ඩෙගේ මොකක්ද වෙන තියෙන්නේ? ඒ කාණ්ඩෙට කීයක් වැඩ කරනවද මේ ස්කන්ධ? නාම 4. නාම හතරේ නා අපි එයට කියනවා නම මොනවද කියන්නේ? චතුරාර්ය චතුෝකාර පටිසන්ධි විඥාන. ඒව මෙතන නැහැ. ඒ කියන්නේ ඒවා අන්‍යමඤ්ඤ වෙන්නේ නැහැ. ඒ ටික අන්‍යමඤ්ඤ බවට මෙතනපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ විශේෂයෙන් මේ පටිසන්ධි විඥාන ටික එහෙමපත් වෙන්නේ. ඇයි හේතුව? හදේවත්වයක් නැති නිසා. ඇයි හදේවත්වයක් එන්නේ නැහැ? ඇයි රූපයක් නැහැ? එම නිසා තමයි ඒගොල්ලෝ මෙතනින් ගලවලා තියෙන්නේ. ඒ අරූපාවචර බ්‍රහ්මණය මෙතනින් ගලවලා දානවා. මොකද ඒගොල්ලන්ගේ හදේවත්වයක් එක්ක නෙමෙයි වැඩ කරන්නේ. දැන් කෙනෙක් අහන්නේ දැන් නාමස්කන්ධ හතර තියෙනවා නම් එහෙනම් මොකෝ බැරි. ඒ ඇතුළෙත් තියෙනවනේ අන්‍යමඤ්ඤ පච්චේ නේ. නමුත් මෙතන ගන්නේ ඒ පටිසන්ධි චිත්ත කතාවේදී අනිවාර්යයෙන්ම හදේවත්වයක් සම්බන්ධ වෙන්න ඕන. හොඳයි එහෙනම් ප්‍රශ්න පිළිබඳව අහන්න පුළුවන්. ආමුද්‍රනේ එතකොට නාමස්කන්ධ 4 විතරනේ තියෙන්නේ අර අරූපාවචර. එතකොට ඒගොල්ලන් අර පවතින්නේ ආමුද්‍රනේ අර අපේ අර විඥානයේ පිට වෙන කවුද කියන්නේ? ගන්ධබ්බ ස්වරූපයක් වගේද? දැන් මෙහෙමයි මෙතන කියන්නේ දැන් මෙහෙමයි මෙතන කියන්නේ ඒගොල්ලන්ගේ රූප කියන්නේ සොලිඩ් මට්ටමේ රූපයක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ බොහොම ප්‍රබල මට්ටමේ රූපයක් නැහැ කියලා කියනවා. එතකොට ගන්ධබ්බ අවස්ථාවක් කියලා කියන්නත් පුළුවන්. ඒක එක්තරා ගන්ධබ්බ අවස්ථාවක්. නමුත් ඒගොල්ලෝ ගන්ධබ්බ නෙමෙයි. ඒගොල්ලෝ පටිසන්ධි විඥානය අරගෙන තියෙන නිසා අපිට ගන්ධබ්බ කියන්න බෑ. මොකද ගන්ධබ්බ කියන්න ඕන යම් කිසි මේ ජාතියක උත්පත්තිය නොගත්ත කෙනෙකුට. කියන්නේ ජාතියෙන් එක්සිට් වෙලා තවත් ජාතියක් හොයන කෙනෙක් තමයි අපි කියන්නේ ගන්ධබ්බ කියලා. නමුත් ඒ අයගේ දැන් අපි ස්වરૂපේ කල්පනා කරන්න ගියොත් ඒ අයගේ අපි දන්නවා හොඳටම මේ ඒගොල්ලන්ගේ අර දසකත් නෑ නේද? ඒගොල්ලන්ගේ පසාද රූපත් නෑ. ඒතර ඒගොල්ලෝ මේ දැන් මෙහෙමනේ එක වෙන්නේ. මේක මෙහෙම හිතන්න ඕන. ඒ බ්‍රහ්මයේ බවට පත්වන්නේ කාමෙන් අයින් වෙච්ච කට්ටිය. දැන් කාමෙන් අයින් වෙන කෙනාට රූපේ පහළ වෙන්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන අපි ගියාත්ම වල දැන් අපි මිනිස්සු වුණා තමයි. අපි කාමයේ යෙදිච්ච කට්ටිය යම් ප්‍රමාණයකට. කාමයේ කියන්නේ මොනවද? මේ මොනවද කියන්නේ? වත්තුකාම කිලේශකාම කියනවා නේ. ඒව අහලා තියෙනවනේ මේක සාමාන්‍ය සූත්‍ර පිටකේ කාරණාව.
මොකද සූත්‍ර ගොඩක් තියෙනවා සූත්‍ර සංයුත්ත නිකායේ. ඒ කියන්නේ දැන් අපි කෙනෙක් කියන්න බෑ මේ දෙකේ වෙනස. කාම කියන එකේ දෙකක් තියෙනවා. වස්තු කාම, කිලේශ කාම කියලා. දැන් වස්තු සම්බන්ධයෙන් තිබෙන කාමය තමයි වස්තු කාමය කියන්නේ. ඒ වගේ මේ කියන්නේ ඒවා විශේෂයෙන් මෙහෙම ගමු. දැන් අපිට කිලේශ කාමයේ තියෙනවා මුලින්ම තිබෙන කිලේශ කාමය. කියන්නේ අපි කියන්නේ කාමයේ වැරදි නෑ. කාමයේ වැරද්දක් නෑ. කාමයේ වුණ අපේ ජීවත් වෙන්න. ඒක මේ අර්ථකථනය කරන විදිහට. කාමය අවශ්‍යයි. කාමය කියන්නේ කැමැත්ත කියන එකනේ. නමුත් ඒ කාමය කිලේශ බවට පත් වෙනවා. ගැටලුවක් තියෙනවා. අපි දැන් දවසක් මම පෙන්නුවා ස්ලයිඩ් එක. ඒ පෙන්නුවා කාමය කිලේශ බවට පත් වුණාම තමයි ලෝභයක් කියලා අපි කියන්නේ කාමය. දැන් අපි හිතමු කෙනෙකුට මේ අපි හිතමු ආර්ය මාර්ගයට පත්වන්න. ගෝත්‍ර භූතත්වයෙන් තත්ත්වයට පත්වන්න. කියන්නේ සංසාර ගමනේ පල්ලයට ගහගෙන යනවා. සැඩපහරට අහු වෙලා කාම භව දිට්ඨි අවිච්ඡා කියන ඕග හතරට අහු වෙලා ගහගෙන යනවා පල්ලයට. දැන් මෙයාට හිතෙනවා නෑ මෙහෙම නෙමෙයි මේක පටිසෝතගාමී ගමනකට හරව ගන්න. මේ අනුසෝතගාමී නෙමෙයි පල්ලයට ගලාගෙන යන්නේ. උඩට හරවන්න ඕන. හරියට සර්වඥන් වහන්සේට අර බුදු වෙන්න කලින් නේද? උන්වහන්සේ අර අතදා බැලුවා නේද මේ ගඟේ මෙහෙම යන්න ඕන කියලා. එතකොට දැන් ඒ වගේ දෙයක්. එතකොට දැන් මේ පුද්ගලයාට එහෙම මේ කල්පනා වෙනවා ඒ ආකාරයට. ඒ නිසා දැන් මෙතන මූලික වශයෙන් කියන්නේ මේ දැන් කාමය කියන එකට ඇලුනම ලෝභයක් පාටපත් වෙනවා. ඒ ලෝභය තව ටිකක් තියුණාම අපි කියනවා අවිද්‍යාව කියලා එකට. දෝෂයත් එහෙමයි. දැන් දෝෂය කියන අපේ අකමැතිකම් අපිට තියෙන්න ඕනේ. ඒක එක්කෙනාගේ අකමැතිකම් වෙනස් නේ. එක්කෙනාගේ හිතන පතන විදිය, ආහාර පාන, තමන්ගේ ප්‍රාර්ථනාවන් ඔක්කොම වෙනස් නේ. ගොඩක් වෙලාවට නේ. ඉතින් ඔය ටික සම්බන්ධයි කියලා එකතු වෙනවා සමහරව. පස්සේ ඒත් හිතා ගන්නවාද ඒකත් හරි ගිහිල්ලාම නැහැ කියලා. නේද? මිනිස්සු එකතු වෙනවානේ. අපේ කැමැති අකමැති එකක් වගේ කියලා එකතු වෙලා කලක් යනවා පොඩ්ඩයි එකතු වෙලා තියෙන අනිත් ඒවා තාම පරණ විදිහට කියනවා. ඉතින් එතකොට දැන් මේ අකමැතිකම් තියෙනවා. හැබැයි ඒක ද්වේෂයක් කරගන්න එපා කියනවා. සමහරව අකමැති වෙලා ද්වේෂ කරනවානේ. ඒ සමහරව එතනින් නවතින්නෙත් නැහැ. ද්වේෂ කරලා ව්‍යාපාදේ කරනවා. අනේක තවත් බාන්නේ. දැන් කියන්නේ කී කාමයේ අවශ්‍යයි. හැබැයි කිලේශයක් කරගන්න. ඒක සමහරව කරන්නේ මේ කාම වස්තු වලට ක්ලේශ ඇති කරගන්න. ක්ලේශ ඇති කරගන්නවා විතරක් නෙමෙයි ගිහිල්ලා ඒවා බදා ගන්න හදනවා භෞතික. අන්න ඒක වස්තුකාම කියනවා. ඒතර දැන් මේ බ්‍රහ්මයේ වෙන පුද්ගලයෙකුට බ්‍රහ්මයා හැම වෙලාවෙම කරන්නේ කාමය අඩු කරගන්න. මොකද බ්‍රහ්මියෝ වෙන්නේ ඔය ධානවලින්නේ. ඔය රූපාවචර ධානවලින්නේ මුලින් වෙන්නේ. ඊට පස්සේ අරූපාවචර ධාන කළා තමයි අරූපාවචර. දැන් මේ ධානවල තිබෙන ලොකුම දෙයක් තමයි ඒ අය කාමය දුරු කරගන්නවා. කියන්නේ කාමය දුරු කරගන්නවා කියන්නේ මේ අනවශ්‍ය විදියට කාමයට තිබෙන ආසාවන් අඩු කරගන්න. එහෙම වුණාම ඇඟක් පහළ වෙන්නේ නැහැ. මොකද ඇඟක් ඕනේ නැහැනේ කාමය එපා කියපුවා ඇඟක් පහළ වෙන්නේ නැහැ. දැන් අර රූපාවචර බ්‍රහ්ම ලෝකයක් තිබෙනවානේ මොකක්ද? අසඤ්ඤ සත්‍යය කියලානේ. එහෙම එකක් තියෙනව නේද? ඒක මොකක්ද ඒ අසඤ්ඤ සත්‍යය කියන්නේ? රූපාවචර බ්‍රහ්ම ලෝකය. එතන අයගෙත් තියෙන ස්කන්ධ ගොඩක් නේ. කීයක් තියෙනවද ස්කන්ධ? එකයි රූපය විතරයි. රූපේ විතරයි තියෙන්නේ ඒගොල්ලන්ට. අපි ඒගොල්ලන්ට ඒකේ ස්කන්ධ නමක් කියනවා. අරක අරූපාවචර කාණ්ඩේ චතුෝකාර භව කියනවා. අපිට කියනවා මේ පංචවෝකාර භව පංචස්කන්ධයක් තියෙනවා මේ කට්ටියට නමක් කියනවා. මොකක්ද කියන්නේ? ඒකවෝකාර භව. දැන් මේ කට්ටිය රූපාවචර ධානනේ වඩන්නේ මෙහි ඉඳලා. ඒ කියන්නේ සමත භාවනාව කරලා මොනවාද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උත්තච්ච කුච්ච විචිකිච්ඡා අඩු කරගනිමින් තාවකාලිකව මේ ධාන වලටපත් වෙනවා. ඒතර ඒගොල්ලෝ මේ රූපාවචර ධාන වඩනකොට එක දෙයක් විශේෂයෙන් වඩනවලු. අනිත් අයට වඩා. දැන් අනිත් බ්‍රහ්ම ලෝක වලත් කට්ටිය යනවනේ. ඔය 15ට. මේක අර මේ අය අසංග සත්‍යයට යන කට්ටිය විශේෂ දෙයක් ඔළුවේ තියාගෙන වඩන්නේ. මොකක්ද ඒ දේ? සංඥාවනේ. මේ ඔක්කොම ප්‍රශ්න වලට මූල සංඥාවයි කියලා ඒක හිතලා නැහැ. දැන් අපිට ඕක හිතලා තියෙනවද කවදාවත්? මේ සියලු ප්‍රශ්න වලට මූල අපි කියන්නේ තෘෂ්ණාව කියලානේ. අපි අල්ලන්න හදන ලොකු තැනකින්. ඒක තේරෙන්නේ නැහැ. ඒක නන්දි රාගය කියලා ලොකු තැනකින් අපි අල්ල ගන්න හදනවා. අපිට ඒක සාමාන්‍යයෙන් ලොකු අදහසක් නෑ.
නමුත් පොඩ්ඩක් හිතුවොත් සංඥාව ප්‍රශ්නයක් නම් මෙතන. ඇත්තටම සංඥාව නිසා තමයි අපි නන්දි රාගය හදන්න තෘෂ්ණාව හදන්න. මොකද සංඥාවෙන් කරන්නේ අපි දැන් නෝට් කරගන්නවා මෙතන. මම මෙන්න මේකට කැමතියි. මේකට අකමැතියි. මේක මට එපා. අරක ඕන කියලා දැන් මේ මොහොතේ මම නෝට් කරගන්නවා. ඊට පස්සේ අනාගතයට මම නෝට් කරගන්නවා. දැන් ඕක නෙමෙයිද ලෝභයට යන්නේ අන්තිමට. ওই චින්තනය නෙමෙයිද ලෝභයට දුවන්නේ අන්තිමට. අන්න දැන් මේගොල්ලෝ මෙහි ඉඳලා කාමාවචර ලෝකේ ඉඳලා රූපාවචර ධානය වඩනවා. සංඥාව තමයි දුකට හේතුව. එම නිසා මේ ධානය වඩලා අනිත් අයට වඩා මේගොල්ලෝ ගිහිල්ලා උපදිනවා මොනවද? සංඥාව නැති තැන. සංඥාව නැහැ කියන්නේ එහෙනම් අඤ්ඤමඤ්ඤ පච්චේ. සංඥාව නැත්තම් එහෙනම් අනිත්‍යව පහළ වෙන්නත් බෑ. එහෙනම් වේදනාව පහළ වෙන්නත් බෑ. සංකාර පහළ වෙන්නත් බෑ විඥාන. හැබැයි වැඩි තියෙන මොකක්ද දන්නවද? බොහොම ලස්සනදී. කාලයක් යද්දි මේගොල්ලෝ හිතෙන්න ගන්නවලු කීකේවා. එහෙ ගිහිල්ලා බානව රහත් සෝතාපන්නවත් නෝනයින් පස්සේ වෙන ප්‍රශ්නයක් ඕක. කාලයක් එහෙ ඉන්නකොට හිතනවලු පොඩක් හිතලා බැලුවොත් හිතනකොටම එතනින් ඒගොල්ලෝ චුත වෙලා එක්කෝ නැවතත් ඒ ලෝකෙ උපදින්න පුළුවන්. යාසංසත්ති නැත්තම් අනිකුත් රූපාවචර ලෝකෙ උපදින්න පුළුවන්. නැත්තම් අරූපාවචර යන්නත් පුළුවන් කියලා කියනවා. දැන් මෙහෙම ගලවයින් පස්සේ මේකෙන් අපිට තේරෙනවා මේ අහව ප්‍රශ්නෙට දැන් මේගොල්ලන්ගේ ස්වરૂපය මොකක්ද කියලා අහුවොත් අපිට තේරෙන්නේ මේ අයගේ රූපය සටු. දැන් මේක වර්ධවා ගන්න එපා දැන් සාමාන්‍යයෙන් ජීවියෙට නාම රූප කොටසක් අවශ්‍යයි. නමුත් දැන් අරූපාවචර කට්ටිය තිබෙන රූපයක් අපිට අපි නෑ කියලා කියනවා. ඒගොල්ලෝ මේ නාමස්කන්ධ වලින් ඉන්නවා කියලා. නමුත් සමහර තැන්වල කියන රූපයක් තියෙන්න පුළුවන්. මොකද නාම රූපත් එක්ක තියෙනවනේ. හැබැයි බොහොම සටල්. ඒක පේන්නේ නෑ. දැන් අපි මෙහෙම ගමු. දැන් දෙවිවරුන්ගේ රූපයක් තියෙනවනේ. නමුත් ඒක සොලිඩ් නෑ ඒ රූපේ. මම කියන්නේ ඉහළ මට්ටමේ දෙවිවරු. එයාගේ රූපයක් තියෙනවා. ඒ රූපේ එකක් අපට පේන්නේ නෑ. සාමාන්‍ය කියන්නේ ධානවල දෙවන ධානයටපත් වෙන්න ඕනලු යාලව පේන්නේ. ඉතින් එතකොට එයින් පේනවා රූපේ තියෙනවා. නමුත් රූපේ බොහොම සොලිඩ් නේද? අපේ රූපේ බොහොම සොලිඩ්. රූපය තද වෙන තරමේ රූපය ප්‍රාමාණික වැඩි වෙන තරමට අපි කාමයට බර වෙනවා. ඒක තමයි මේ සාමාන්‍ය හැටි විතරනේ සඳහන් කරන්නේ රූපේ කරජකාය කියලා උඩ කියන්නේ පාඩේ. මේ කරජකාය වැඩි වෙන තරමට මොකද්ද වෙන්නේ? මනෝකාය වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා මේකට ගොඩාක් ආසාවන් නිර්මාණය වෙනවා. අපිට වෙන්නේ කරජකාය වඩා ගන්න. ඉතින් එහෙනම් කියන්න තියෙන්නේ දැන් ඔය අතන සම්බන්ධ වෙන්නේ. ඇයි අපි පටිසන්ධි විඥාන 19ම ගන්න නැතුව හතරක් හලන්නේ එතන? මොකද එතන අඤ්ඤමඤ්ඤ පත්‍ය සම්බන්ධ කාරණාව. මොකෝ දැන් කෙනෙක් කියන්න පුළුවන් දැන් මේ අයට මේ අරූපාවචර ප්‍රඥයන්ට නාම කොටස් තියෙනවනේ. වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. එහෙනම් එතන තියෙනවා අඤ්ඤමඤ්ඤ පත්‍ය. නැද්ද? එතන තියෙනවා. හැබැයි මේ පටිසන්ධි විඥානීය සම්බන්ධ කාරණාවේදී අඤ්ඤමඤ්ඤ පත්‍ය වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. එයි මොළ රූපයක් නැහැ. නමුත් අතනදී අඤ්ඤමඤ්ඤ පත්‍ය එයාට වැඩ කරනවා. හොඳයි එහෙනම් ප්‍රශ්න දෙකක්. අවසරයි බන්තේ අර බුදුහාමුදුරුවෝ බලන්න මේ දෙවිවරු ආලෝක විහිදුවාගෙන ආවා කියනකොට අර රූප එහෙම පේන්නේ නැතුව ආලෝකයෙන් ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ ප්‍රශ්න අහනවා වගේ වෙන්නේ නැතිද අර පින්තූර වල නම් අර පෙන්නන්නේ මොකද ආලෝකේ දැන් ඒකට ඒකේ අදහස් කරන්නේ බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න අර ඒගොල්ලන්ගේ අර රූප වගේ නැතුව ආවහම අර අපිට පේන්න ඕන නිසාද ඒ පින්තූර ඇඳලා වගේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ ගාවට එනකොට අර ලොකු ආලෝකයකින් ආවා කියන්නේ දැන් පින්තූර වලින් මේවා අපිට ගන්න බෑ පින්තූර කියන්නේ කෙනෙක්ගේ පරිකල්පණයෙන් අඳපුවානේ නේ එහෙමයි මේ කියන්නේ පරිකල්පන දැන් ඔබ දන්නවා ඇති එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට මාර්යා ඇවිල්ලා බාධා කරන්න ගත්තා. එයාඳුරු මේක මත්තන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා. පස්සේ කාලෙක වෙච්ච දෙයක්. ඉතින් ආමුරු ඒ ස්වාමීන් වහන්සේ කිව්වලු ඉතින් මේ භාවනා. කිව්වලු බෑ. ඒකට ඉතු කරන්න එපා. ඒගොල්ලෝ හරි මං කරන්නම් කියලා. මං ඒ වහා කියන එක කරන්නම්.
හැබැයි මට එක උදව්වක් කරන්න. ඔයාට පුළුවන් මේ ශාක්‍ය මුනි සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ඇත්ත ස්වરૂපයෙන් මැවෙන්න පුළුවන් දෙයක්. අපුසුළු දෙයක් කිව්වා. මම දැකපු මම ප්‍රශ්න ඇති කරගත්ත කෙනෙක් කිව්වා. ජීවත් වෙලා ඉන්නකොට. එක පාට ඒ ශරීර වහන්සේ රහත් වුණා මේක බලලා. එතකොට දැන් මේකෙන් පෙනී යන්නේ දැන් පරිකල්පණයෙන් අපි දන්නවනේ මේ අපි වල ගරු කරනවා අපිට මහත් පූජා කරන්න වඳින්න අදහසක් ගන්න තියෙන දේවල්. නමුත් දැන් ඔය ඔබතුමිය කියපු මේ අභික්ඛන්ත ප්‍රත්‍ය නේ අභික්ඛන්ත වන්න කේවල කප්පං චේතවන උපාසෙත් අන්නේ. මුළු කේවල කප්පං මුළු සියලු මේ පන්සලම මේ විශාල ආලෝකයකින් වර්ණවත් කරමින් පහළ වුණා කියලා කියන්නේ මේක ලියපු මේක මේ බාණක සම්ප්‍රදායෙන් ආපු ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ එලියක් වශයෙන් විතරක් නෙවෙයි උන්වහන්සේට පේනවා ඒ කට්ටිය. ඒ කට්ටිය පේනවා. දැන් අපි ඉදත් කිව්වනේ දෙවිවරුන්ට දැන් අපට දෙවිවරු පේන්නේ නැහැ. මොකද අපි ත්‍රිතිය ඥානයටවත් ඇවිල්ලා නැත්තම්. දෙවිවරුන්ට රූපාවචර බ්‍රහ්මයෝ පේන්නේ නැහැ. කොහොමද වෙන්නේ? දැන් මේකෙන් කියන්නේ අපිට හිතා ගන්න දැන් දෙවිවරු දැන් බණ පොතේ අපේ සූත්‍ර සාහිත්‍යය ලියලා තියන්නේ දැන් ඒවම් මිස්තන් කියන්නේ කවුරු හරි කියප එකක් නේ. මේක දැකපු කෙනෙක් පෘථග්ජන කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර ඒ කෙනෙක් ආලෝකයක් දැක්කා. වර්ණ. එතකොට සමහර ලාවට හිතනවා දැන් ඇවිල්ලා උන්වහන්සේ ගාව එකක් පස්ව වැඳලා හිටියා කියනවා. එනේ අපි හිතනවා දැකපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමනේ. එකක් පස්ව හිටියා කියනවනේ. එහෙනම් ආලෝකේ විතරක් නෙමෙයි ඒ කියන එක්කෙනා ඒකත් දැකලා තියෙනවා. ඒ කියන්නේ දියුණු රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට දැන් ආලෝකය පුද්ගලෙක් වශයෙන් බුදුහාමුදුරු ඉස්සරහා වැඳීම ඊළඟට එකක් පස්ව මේ ඉඳගෙන මේ ප්‍රශ්න අහපු එක නේද? එතකොට මේ කාරණා තුළ පේනවා එක එක අයට මේක පේන විදිහට පේනවා. එතකොට එහෙම තමයි අපි ගන්න වෙන්නේ. නමුත් පරිකල්පණයෙන්ම අපි මේවා හිතන්න හොඳ නෑ. ඊට එහා ගියපු මේ අපි දැන් සාමාන්‍යයෙන් කියන්නේ මේ කාරණා විද්‍යාත්මක කාරණා කියලා. මේ අභිධර්මයේ තියෙන කාරණා සහ සූත්‍ර පිටකේ තියෙන කාරණා ගොඩක් ඉතින් අභිධර්ම ගොඩක් පැහැදිලිව කියනවනේ. ඒවා ගොඩක් විද්‍යාත්මකව දැකීම. පරිකල්පණයෙන් අපට දකින්න පුළුවන්. ගහද්දියා බලන් මේ මොකක් හරි එකක් දැකලා අත දෙවියෙක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් මේ ඒක පරිකල්පනාත්මක අදහසක් වෙන්න පුළුවන්. ඒක හරියන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. නැත්තම් මොකක් හරි මේ වෙලාවේ ආකාශයේ වෙච්ච ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. නේ? නැත්තම් මේ ගහපු ලේසර් ලයිට් එකක් වෙන්නත් පුළුවන් කවුරු හරි කොහොමද මේ තියුණු ලෝකේ. නමුත් මේක අපි හරියට දකිනවා නම් අපි දකින්න ඕන මේ කාරණා මැත්තේ අර ඥානහරහාපත් වෙන අවබෝධයක්. හම්බුනේ මේ සපෝට් විසුමානි කරපු ප්‍රෝග්‍රෑම් එක අපි කරේ සහජාත පච්චය ගැනනේ හම්බුනේ. එතකොට ඒ සහජාත පච්චය විසුමානි කරා අපි ඊට ඉස්සෙල්ලා අපි කරා නේද මේ අධිපති පච්චය කියලා. ඒ අධිපති පච්චයේදීත් එක කොටසක් තිබුණා සහජාත අධිපති පච්චය කියලා. ඔව්. එතකොට සහජාත අධිපති පච්චය සහ සහජාත පච්චයේ සමානත්වයක් වගේ තියෙනවද? තියෙනවනේ වෙනසක් එතන. සමානත්වයකුත් තියෙනවා වෙනසකුත් තියෙනවා. දැන් අපි ඔය අධිපති පච්චයේදී කිව්වේ අර මේව ගැනනේ. මොනවද මේ සතර චතුර්විධ ඍද්ධිපාද ගැනනේ අපි කිව්වේ. ඡන්ද චිත්ත විරිය වීමංස. ඒ කියන්නේ සමහර වෙලාවට අපි කුසලයක් කරනකොට එතෙන්දී ඡන්දාධිපති වෙන්න පුළුවන්. ඒ කුසලයේදී ඡන්දය කැමැත්ත බලවත් වෙන්න පුළුවන්. හරි? ඒ කැමැත්ත බලවත් වෙන්න පුළුවන්. හැබැයි කැමැත්ත බලවත් වුණා කියලා අනිත් තුන පහළ වෙන්න ඕන. එකට තියෙනවා. ඒව එකට තියෙනවා. හැබැයි එකක් බලවත් වෙන්න. සමහර වෙලාවට ඡන්දයි චිත්තයි එකට පහළ වෙන්න පුළුවන්. චිත්ත විරියයි වීමංසයි පහළ වෙන්න පුළුවන්. හැබැයි එක මොහොතකදී එක්කෙනෙක් තමයි අධිපති. ඒකයි කියන්නේ. දැන් අපි එතකොට දැන් අධිපති පච්චය කියන එකේ අධිපති භාවය පැහැදිලි. එහෙනම් දැන් ඇයි මේ සහජාත සම්බන්ධය? අපි සහජාත සම්බන්ධය තමයි දැන් සහජාත පච්චේදී කියන්නේ මේ නාම රූප වල එකට පහළ වෙන. අතන කියන්නේ අර අධිපති කතාවේදී නැත්නම් බලවත් වෙනවා කියන කතාවේදී එතන එක එක පහළ වෙනකොට තවත් කාණ්ඩයක් තවත් කොටසක් එක පහළ වෙනවා කියලා කියන්නේ. ඒ අපි චතුර්විධ ඍද්ධිපාද වලට සම්බන්ධ. ඒව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට සම්බන්ධ වෙනවානේ.
අනිත් එක තමයි දැන් සහජාත පච්චේදී අපි දැන් ඔබ වහන්සේ කිව්වේ එක තැනකදී දැන් රූප වලින් සහ රූප නාම කියන කොටස දෙන්න පුළුවන් කියලා රූප සහ නාම එකට යෙදෙන්න පුළුවන් කියලා කිව්වා එක තැනකදී විතරක්. ඒ කියන්නේ අර මේ භවංග සිතයි මේ ඔව් අද මේ කතා කරේ ඒක අර ඔක්කත් එක්කනේ ඔව් ඒ වෙලාවේ එහෙම නැතුව රූප වලින් රූප සහ නාම වෙන එකතු වෙන්න විදියක් ඇත්තම නැහැ නේද? ඒ කියන්නේ දැන් රූප සහ මුලින්ම ගත්තොත් නාම කියන කොටසදී එන්න පුළුවන් නේද මේ ඒවැදී යෙදෙනවා නේද චෛතසික චිත්තචෛතසික නෙවෙයි. ඔබතුමා කියන්නේ විඥාණය දැන් අපි සාමාන්‍යයෙන් කියනවනේ දැන් රූපය එනවා නාමය එන්න පුළුවන්. ඒතොරේ හදේ වස්තුව තියෙනවා අපිට පරිසන්දි විඥාණයකට පහළ වෙන්න පුළුවන් නේ. දැන් ඕක වෙනත් උදාහරණ තියෙනවද කියලා නේද අහන්නේ. ඌට අමතරව වෙනත් උදාහරණ. දැන් අපි ක්ලෝනීකරණය ගමු. ඒක දන්නවනේ විද්‍යාත්මක පරණ සංකල්පයනේ ක්ලෝනීකරණය. සමහර වෙලාවට අපි දකිනවා දැන් මේ කටින් එජ් ටෙක්නොලොජි එක නැත්නම් මේ දියුණු තාක්ෂණය මේක රෙවොලුෂනයිස් වෙන හැම මොහොතකම ඒගොල්ලන්ගේ කාර්යවලදී භෞතික පුංචයක් නිර්මාණය කරලා කොටසක් නිර්මාණය කරාම එතෙන්ට විඥානය නිර්මාණය වෙන අවස්ථා තියෙන්න පුළුවන්. දැන් ක්ලෝනීකරණය මම හිතන්නේ ඒක දැනගෙන කියන්න පුළුවන්. භෞතික දෙයක් හදනවා. නමුත් ඒ හදන භෞතික දෙයට ප්‍රාණයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒතර මේ වගේ අවස්ථාවක් අපිට ගන්න පුළුවන්. රූපයකට නාමයක් ආපු අවස්ථාවක්. එම නිසා තමයි අපි කියන්නේ අර අතන කොහෙද? පටිසමුප්පාදේ උන්න තියෙනවා. අපි ඔය කතා කරන්නේ ඉන්න ඉස්සරහට. 24 ඉවරුණා. අපි කියනවා මොකක්ද අපි කියන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම. දැන් ඕකනේ සාමාන්‍යයෙන් කියන්නේ. ඒ කියන්නේ මේ මොකද කියන්නේ? පටිසන්ධි විඥාණය ඊළඟට නාම රූපයක නිර්මාණය වෙනවා. කියන්නේ හදේ වස්තුවක නිර්මාණය වෙනවා. ඔකනේ කියන්නේ සාමාන්‍යයෙන්. හැබැයි සමහර තැන් තියෙනවා අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය සංඛාර පත්‍ය නාම රූපං අන්න නාම රූප පත්‍ය විඥාන. දැන් මෙතන තියෙන්නේ ඔගේ අනිත් පැත්ත. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙනවා සහජාත පත්‍ය නිසා පටිච්චසමුප්පාදයෙන් වෙනස් වෙනවා කියලා සංකල්ප. ඒක කියන්නේ. එනම් භෞතික මේ පටවියාපෝ තේජෝ වායෝ වගේ තියෙන සමුච්චයකට බැහැරින් එන්න පුළුවන්. ඒක ඇති වෙලා විඥානය ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය විඥානය ඇති වෙලා නේද? දැන් ඒව වෙන්නේ වෙන වෙනස්කම් නිසා. සාමාන්‍යයෙන් අපි ප්‍රකටව තියෙන මේ සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි ඒක ඇත්තට. නේ? ඒක සාමාන්‍ය ස්වරූපයක් නෙවෙයි. ඒක අසාමාන්‍යව නිර්මාණය වෙන්න පුළුවන්. මේ දියුණු තාක්ෂණය නිර්මාණය වෙන්න පුළුවන්. නල දරුවෙක් හදනකොට එහෙම වෙන්න පුළුවන්. ආයෙම එහෙම වෙන්න පුළුවන් නේද? ඒක ඇත්තටම වෙන්නේ හැමෝටම කියන්නේ මේ මොකක්ද ඒක කියන්නේ මේ කියන්නේ හදේ වස්තු රූපය කියන්නේ ඒක කර්මජ රූපයක්නේ. ඒතකොට කර්මජ රූපයකට තමයි මේ නාමයන් එකතු වෙන්නේ. නමුත් මේ මොකද අනිත් පැත්ත ඒ වෙලාවේ අදහස් මේ කොයි වෙලාවකත් එතන හම්බුන්නේ නැහැ නේද හම්බුනේ කියන්නේ චිත්තජ රූපයකින් චිත්තජ රූපයකට නාමයක් හම්බ වෙන අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ නේද හම්බෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි උපදිනවා කියන තැන තියෙන්නේ කම්මජ රූපයක්. කම්මජ රූපයක්. ඔව් ඔව්. උපදින තැන තියෙන කම්මජ කතාව. හිතලා වැඩ කරන්න බෑනේ ගොඩක් එතන. මේ ඒක ගැන මේ අම්මයි තාත්තයි චිත්තජ රූප හදාගන්න පුළුවන්. නමුත් උපදින මොහොතේ තියෙන රූපය කම්මජයි. මොකද ඒක සාධාරණ වෙන්නේ එහෙමයි. මොකද ඒක අපි කර්මයෙන් කියන එකක් නෙමෙයි. කර්මයෙන් කියන අදේ වස්තුවක් ඒක. ඒක සිද්ධ වන්නේ. දැන් අපි ක්ලෝනීකරණය වගේ මේ ටිකක් අසාමාන්‍ය මට්ටමේ දෙයක් අපි ගත්තොත් දැන් එතන කෙනෙක් තර්ක කරා යා මේ අපි දැන් ඇඟ හැදුවා දැන් ඔන්න අරක ආවා කියලා. ඊටකොට ඇඟ හැදුවට ඇඟේ ක්වොලිටියට තමයි අර ගන්ධබ්බය එන්නේ මෙතෙන්. එහෙනම් දැන් ඒකේ තියෙන්නේ කර්මජ කතාවක් තමයි. එහෙමනේ. දැන් අපි හිතමු විද්‍යාඥයෝ එකතු වෙලා හදනවා මොකක් හරි එකක්. නලදරුවෙක් කියන්නකො.
දැන් ඒගොල්ලෝ හදනවා. ඒගොල්ලෝ දන්නවා මෙන්න ඇඟ මේක තමයි දැන් ඇඟ ඉස්සරහට එන්නේ. එතකොට දැන් එතෙන්ට එන්න පුළුවන් විඥානීය අපි කියන ගන්ධබ්බයක් කියන කෙනා එතනට ගැළපෙන කෙනෙක් එතනට සම්බන්ධ වෙනවා. ගැළපෙන කෙනෙකුට එන්න බෑ එතනට. එතකොට දැන් අපි හිතමු හදපු ඇඟේ තියෙන ඩිෆෙක්ට්ස් අර හදපු දැන් අර පුතිමෝ හදන ඇඟක් තියෙනවනේ ඒකේ ඩිෆෙක්ට්ස් තියෙන්න පුළුවන් මොනවද අපිට කියන්නේ. ශන සම්පත්තිය නැති ඇඟවල් තියෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ අන්ධභාවය, ජාති අන්ධභාවය, ජාති බදිරභාවය, තවුනද? ඔය ජාති සම්බන්ධව උප්පත්තියම කතා කරන්න බැරි උප්පත්තියම අන්ධ වෙනීම, උප්පත්තිය කොර වෙනීම නේද? ඕවෙන්න පුළුවන්. එතකොට දැන් අපි දන්නවා දැන් අද විද්‍යාඥයෝ මම ගොඩක් කරලා තියෙනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඉස්සරහට මම හිතන්නේ හදනවා මේ උපතේදීම කායික අශක්්‍යතාවයක් ඇති නොවන විදිහට ජීන් එක හදා ගන්න පුළුවන්. තව අවුරුදු 50ක් විතර යද්දී මේ ලෝකෙට ආබාධිත කෙනෙක් පහළ වෙන්නේ නැහැ. මුලදීම හදනවා ඒගොල්ලෝ ජීන්ස් ටික හදනවා ජීන් එකේ ඉඳලා. ඒ ලොකු න්‍යායග්‍රහණයක්. හැබැයි දැන් ඒක කෙනෙක් මේකට දාලා බලුවොත් අපි හිතමු දැන් අපි දන්නවා ආබාධිත කෙනෙක් පහළ වෙනවා නම් දියුණු රටක ඒගොල්ලෝ ඇබෝෂන් එකකට කියන්න පුළුවන්. ඒ වගේම වෙස්ටර්න් තෝට් එක නැති පහළ රටක ගත්තොත් සවුත් ඇමරිකාව වගේ රටක ආගමික භක්තිය වෙන රටක ඒගොල්ලෝ ඇබෝෂන් එකට අකමැති. දැන් ඒ නිසා දැන් මේ විද්‍යාඥ සංකල්පය අනුව ගත්තොත් ඒගොල්ලෝ බලනවා මේ කායිකව දුර්වල වෙන කෙනාගේ ජීන්ස් ටික මුලදීම කල්ල අවස්ථාවේදීම හදා ගන්න පුළුවන්. මේක ඇති නොවෙන්න. එතකොට එහෙම හැදෙනවා බොහොම ක්ෂණ සම්පත්තිය හොඳ මම කියන්නේ භෞතික පැත්ත හොඳ කෙනෙක් හැදෙන්න පුළුවන්. දැන් ඒකත් හදන රූපයක් නේතකොට. මේ බාහිරින් හදන රූපයක්. එතෙන්ට කවුරු හරි කියයි නෑ එහෙනම් ඉතින් දැන් එනක් පින්කාර කට්ටිය. ඔව්. එතකොට එතෙන්ට එන ගන්ධප්පියු ටික මොකද යුගයක් බලපානවනේ ඒක. අදාළ යුගයේ ඒ කාලේ උපදින. දැන් අද අපි දකිනවා අද ඉස්සර වගේ රෝගාබාධ වලින් උපදින කට්ටිය අද අඩුයි. ලෙඩ රෝග මීට අවුරුදු 50කට සාපේක්ෂව ගත්තොත් ඒ 50කට කලින් රෝග වලින් මැරිච්ච අඩිය අද ඒ රෝග වලින් මැරෙන්නේ නැහැ. අද වෙන රෝග වලින් මැරෙනවා. නමුත් ඒ වගේ මැරෙන්නේ නැහැ. එහෙම ගත්තම අපිට මේ තාක්ෂණිකත් එක්ක මේ සංකල්ප වල ගැටුමක් නැහැ. එතන වෙන්නේ මේ මොහොතට ගැලපෙන යුගයට ගැලපෙන කට්ටිය. ඒක ආය නිර්මාණය වෙන ගන්ධප්ප සම්බන්ධයි. ඒකේ ගැටුමක් නැහැ. හොඳයි මම හිතන අපි ගොඩක් වෙලා ගත්තා. තවත් ප්‍රශ්න කාටද තිබෙනවද? නැත්නම් අපි අවසන් කරමු. මොකද එතකොට ඉපදුනයින් පස්සේ ළමයා ගැන අම්මට තාත්තට ප්‍රශ්නකුත් නැහැ. ඒතර එයා භෞතික හොඳ ළමයි, නිරෝගී ළමයි. මොකද ඒකයි. ඇබෝෂන් කියන එක නෙමෙයි තියෙන උදාහරණය. ඒක නෙමෙයිකම තියෙන විකල්පය කියලා එතන හදන්න බලනවා. ජීන් එකෙන්ම හදන්න බලනවා නම් එතන ලොකු ජයග්‍රහණයක් ඒක. කාලයත් එක්ක හොඳයි මම දැන් ප්‍රශ්න වෙන මොකුත් නෑ වගේ එහෙනම් අපි අදට අවසන් කරමු. පින්වත්නි අද දවසේ අප සාකච්ඡා කරේ අඤ්ඤමඤ්ඤ කියන පච්චය. අඤ්ඤමඤ්ඤ පච්චය කිව්වේ අපි එදා සහජාත කිව්වා දැන් මේ හරිය වැදගත් ගොඩාක් කරුණටත් වඩා. ඒ කියන්නේ මේ ධර්ම කාරණා දෙකක් එකට පහළ වෙනවා. මේ සතිය කරේ අද කරේ ඒ එකට පහළ ධර්ම කාරණා දෙකක් එකට පහළ වුණාම පවතින අනේ පවතින එක පවතින්නේ කොහොමද කියන එක වෙන්නේ අඤ්ඤමඤ්ඤ පච්චය. අපි කියන්නේ මේක අර ට්‍රයිපොඩ් එකක් වගේ. අපි දැන් මේ කියනවා මේ කොන් තුනක් තියෙන ටූල් එකක් වගේ. ඒක ඉතින් අපි ට්‍රයිපොඩ් එකක් කියලා ගමු. ඒතකොට එකක් මේකට කරොත් තියෙන්නේ. ඒ වගේ මේ හැම එකකම අපි ගත්තොත් නාමස්කන්ධ හතරේ මහා භූත රූප හතරේ ඒ වගේම පටිසන්ධි විඥානීය සහ හතේවත්. මේවා ඔක්කොගෙම තියෙන අවියෝජනීය සම්බන්ධයක් ඒ ඔක්කොම තියෙනවා. ඒ නිසා අද දවසේ මේ ලබාගත් ආ වූ සීල කුසල් අපි අප නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරනවා. මියගිය ඥාතීන් විශේෂයෙන් ඔබ නමින් මිය ගියපු කවුරු හරි දෙමාපියෝ ඉන්නවා නම් සහෝදර සහෝදරයෝ ඉන්නවා නම් ඒ වගේම අපි අභිධර්මයෙන් සාකච්ඡා කරන සසර බොහොම දිග සසරක් කොනක් මුලක් නැති. ඒ නිසා මේ සසරේ අපට නැහැකම් කියලා මිය ගියපු කවුරු හරි ඉන්නවා. මේ හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අය දුකකින් ඉන්නවා නම් දුකින් මිදෙත්වා. සැපයකින් ඉන්නවා නම් සැපේ දියුණු කරගන්නවා.
උතුම් නිවන් සුවයටපත් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම දෙවියෝ මෙපින් අනුමෝදන් වෙලා අප හැමදෙනාම චිරාත් කාලයකදී ආරක්ෂා කරගෙන ලබත්වා ඔබගේ ධර්ම ගමන ඉතාම ඉක්මනට නිම කරගන්නට සසරින් මිදෙන්නට මේ හැමදාම ශ්‍රවණය කරන ධර්ම කාරණා ඉතාම ඉක්මනින් ඔබට පැහැදිලි වෙලා නිර්වෘල් භාවයේ ඇති වෙලා මේ කටයුතු සිද්ධ කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ලැබෙත්වා. දෙවියෝ පුතන් අවබෝධයකින් උතුම් නිවන් සුවය කරාම ලැබෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරන්ති. හැමදෙනාගේම නිරෝගී භාවය ලැබෙත්වා සියලු යහපත් ප්‍රාර්ථනාවන් වැඩිදියුණු වෙත්වා. අවසාන වශයෙන් ඔබ හැමදෙනාටම මේ අත්පත් කරගත්තා වූ සියලු කුසල් හේතු කොටගෙන ඊ타ම ඉක්මනින් බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවි සැනසී පැමිණ බැලවදා උතුම් ශාන්ත නිවන් සුවය සාක්ෂාත් කර ගන්නට අද දවසේ මේ ශ්‍රවණය කරා වූ ධර්ම කාරණා අභිධර්ම කාරණා ඒකාකාරීවම හේතු වෙත්වා වාසනාම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. කවුරුත් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. සාදු සාදු ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං නදේන මයා ලක්ඛං බුද්ධ පුරන්නමාමහං සීලවං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං දුල්ලභේන මයා ලක්ඛං බුද්ධ පුත්තං නමං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං දුල්ලභේන මයා ලක්ඛං බුද්ධ සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීනි. සර්ණයි බන්තේ.